අද අපි සාකච්ඡා කරන්න යන්නේ 10 ශ්‍රේණියේ විද්‍යා විෂය නිර්දේශයේ පළවෙනි පාඩම. 10 ශ්‍රේණියේ විද්‍යා විෂය නිර්දේශයේ පළවෙනි පාඩම තමයි ජීවයේ රසායනික පදනම. මේ පාඩමේදී අපි කතා කරන්නේ ජීවීන් හැදිලා තියෙන්නේ මොන වගේද කොහොමද කියන එක ගැන. ජීවීන් හැදිලා තියෙන රසායනික සංයෝග සංඝටක මොනවද කියන එක තමයි මේ පාඩමෙන් අපි කතා කරන්නේ. ඊට ජීවීන් හැදිලා තියෙන රසායනික සංඝටක ප්‍රධාන වශයෙන් කිහිපයක් තියෙනවා. ඒවා තමයි කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල, ඒ වගේම ජලය, ಖನಿජ ලවණ, විටමින් හැමත් ගන්න පුළුවන්. ඒවා ගැන තමයි වෙන වෙනම මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ. අර සංයෝග පිළිබඳ වෙන වෙනම කතා කරන්න කලින් අපි කතා කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. එතනදී පෘථිවිය මත ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය ප්‍රමාණය 92ක් පමණ වුණත් එවැනි ජීවී දේහ තුළ සාමාන්‍යයෙන් හම්බ වෙන මූලද්‍රව්‍ය 25ක් පමණයි. 25ක් පමණයි කියලා 25ක් ඊට වඩා තියෙනත් ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් හම්බ වෙන ප්‍රමාණය ලෙස සලකන්නේ 25යි. එතනින් ඔක්සිජන් 65ක් විතර සාමාන්‍යයෙන් ශරීරයේ තියෙනවා. ඒතකොට ඔක්සිජන් තමයි අපේ ඇඟේ වැඩියෙන්ම තියෙන මූලද්‍රව්‍ය විදිහට සලකන්නේ. ඊළඟට 18ක් පමණ කාබන් තියෙනවා. හරියටම 18ක්, හරියටම 65ක්, හරියටම 18ක් කියලා කියන්න බෑ. සාමාන්‍යයෙන් ඔය ආසන්න අගයන් තමයි මේ දක්වලා තියෙන්නේ. හයිඩ්‍රජන් 10%ක්, නයිට්‍රජන් 3%ක්. එතනින් ගියාම 4%ක් තියෙනවා වෙනත් මූලද්‍රව්‍ය. වෙනත් මූලද්‍රව්‍ය කියවම මම මෙතන සඳහන් කරලා තියෙනවා සල්ෆර්, පොස්පරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, ක්ලෝරින් වගේ දේවල්. මෙතන සඳහන් කරලා නැතුණාට අයඩීන්, මැංගනීස් වගේ තව හුඟක් මූලද්‍රව්‍ය තියෙන්න බල. මම කලින් කිව්වා මූලද්‍රව්‍ය 25ක් පමණ ජීවි දේහ තුළ හම්බ වෙනවා කියලා. මේ මූලද්‍රව්‍ය අපේ ඇඟේ තියෙන තැන් ගැන අපි කතා කරොත් එහෙම සියලුම තරලවල ඔක්සිජන් තියෙනවා. මොකද සියලුම තරලවල අනිවාර්යෙන් සංඝටකයක් විදිහට ජලය තියෙනවා. ජලය තියෙන තැනක් කියන්නේ ඉතින් ජලය කියන්නේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර සංයෝගයක් නිසා ජලයේ තියෙන හැම තැනකම ඔක්සිජන් තියෙනවා, හයිඩ්‍රජනුත් තියෙනවා. එතනින් ගියාම සිරුරේ හැම තැනකම හැම සෛලයකම කාබන් තියෙනවා. මොකද කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල හැමදේම කාබනික සංයෝග. එතකොට අපේ ඇඟේ හැම තැනම කාබන් තියෙනවා. එතනින් ගියාම නයිට්‍රජන් අනිවාර්යයෙන්ම තියෙනවා, ප්‍රෝටීන. ප්‍රෝටීන අපේ ඇඟේ හැම තැනම කියන්නේ හැම සෛලයකම ප්‍රෝටීන තියෙනවා. අපේ සජීවී දේහය, ඒ කියන්නේ සජීවී සෛල, සජීවී පදාර්ථ නිර්මාණය වෙලා තියෙන සංඝටක ගැන අපි කතා කරොත් ප්‍රධාන වශයෙන් සංඝටක වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි රසායනික සංඝටක සහ සෛලීය සංඝටක. මේකේ සෛලීය සංඝටක ගැන අපි කතා කරන්නේ 10 ශ්‍රේණියේ 6 වෙනි පාඩමේදී, විද්‍යාව 6 වෙනි පාඩමේදී. අපේ ඇඟේ සජීවී සෛල හැවත් අපේ ඇඟේ සජීවී පදාර්ථයේ හැදලා තියෙන රසායනික සංඝටක ගැන අපි කතා කරොත් ඒවා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. කාබනික සංයෝග කියන මොනවද කියන ඔයාලට එච්චරම ලොකු අවබෝධයක් නැතුව ඇති කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් දැන් ඕන කෙනෙක්ට කාබනික සංයෝග කියලා කිව්වම හිතෙන්නේ කාබන් තියෙන සංයෝග කියලා. ඒක වැරදි. මොකද කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වගේ ඒවා කාබනික සංයෝග විදිහට සලකන්නේ නැහැ. අතීතයේ මේ කාබනික සංයෝග වලට අයින්ද්‍රිය සංයෝගත්, අකාබනික සංයෝග වලට අනයින්ද්‍රිය සංයෝග කියලා හඳුන්වලා තියෙන. දැන් එහෙම හඳුන්වන්නේ නැහැ. ඉස්සර එහෙම හඳුන්වලා තියෙනවා. කාබනික සංයෝග කියන්නේ කාබන් හයිඩ්‍රජන් දාමයක් තියෙන සංයෝග කියලා ඔයාලා දැනගත්තොත් ඇති වෙයි කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් මේ කාබන් හයිඩ්‍රජන් දාමයක් සහිත සංයෝග වලට තමයි කාබනික සංයෝග කියලා කියන්නේ. කාබනික සංයෝග ඇතිවීම තමයි ජීවයේ උපත කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ. අපේ ඇඟේ තියෙන කාබනික සංයෝග ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4යි. ඒ තමයි කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ සහ න්‍යෂ්ටික අම්ල. මීට අමතරව තවත් කාබනික සංයෝග තියෙන්න පුළුවන්. මේ හතර තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ජීවි පදාර්ථයේ මූලික කාබනික සංයෝග 4 තමයි කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල. ඔයාලෙන් කවුරු හරි අහුවොත් එහෙම අපේ ඇඟේ තියෙන මූලිකම කාබනික සංයෝග 4 මොකක්ද කියලා මේ හතර තමයි කියන්න ඕනේ. ඊට අමතරව අකාබනික සංයෝග විදිහට ගොඩක් තියෙනවා. ජලය, ಖನಿජ ලවණ, වායු වර්ග හැම උදාහරණ විදිහට ගන්න පුළුවන්. අපි මෙතන ඉස්සෙල්ලම කතා කරන්නේ අපේ ඇඟේ තියෙන කාබනික සංයෝග ගැන. කාබනික සංයෝග වලින් ඉස්සෙල්ලම කතා කරන්නේ කාබෝහයිඩ්‍රේට ගැන. කාබෝහයිඩ්‍රේට ගැන වැඩි කියද්දි ඉස්සෙල්ලම කියන්න තියෙන දේ තමයි පෘථුවේ මත වඩාත් සුලභතම. ඒ කියන්නේ පෘථුවේ මත වැඩිපුරම තියෙන කාබනික සංයෝග කාණ්ඩය තමයි කාබෝහයිඩ්‍රේට. එතනිනුත් සෙලියුලෝස් කියන කාබෝහයිඩ්‍රේට් එක පොලිසැකරයිඩ් එක. පොලිසැකරයිඩ් කියන්නේ මොනවද කියලා ඉස්සරහට කියනවා.
ඒ සෙලියුලෝස් කියන කාබෝහයිඩ්‍රේටය තමයි ලෝකයේ මත වැඩියෙන්ම තියෙන කාබෝහයිඩ්‍රේටය වෙන්නේ. සෙලියුලෝස් කියන කාබෝහයිඩ්‍රේට සාමාන්‍යයෙන් ශාකවල තමයි වැඩි හරියක් තියෙන්නේ. වැඩි හරියක් කියන්නේ ශාකවල තමයි තියෙන. තව ඇල්ගී වල එහෙමත් තියෙන්න පුළුවන්. හරිත ශාකවලින් සිදුවන ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියෙන් කාබෝහයිඩ්‍රේට නිපදවෙනවා. ඒ තමයි කාබෝහයිඩ්‍රේට නිපදවෙන ස්වභාවික ක්‍රමය. ප්‍රභා සංශ්ලේෂණයේදී ශාක මගින් ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පත් කරන කාබෝහයිඩ්‍රේට නිපදවලා. ප්‍රභා සංශ්ලේෂණය තමයි අපිට ආහාර නිපදවන එකම ස්වභාවික ක්‍රමය. ඒ ක්‍රමයට තමයි අපිට ආහාර ලැබෙන්නේ ස්වභාවිකව. දැන් කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සීනි අඩංගු ආහාර සහ පිටි අඩංගු ආහාර විදියට. පිටි අඩංගු ආහාර විදියට අල බතල ධාන්‍ය වර්ග ඔය තෙලුගු පිටි තව ගියාම තව පිටි වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේ පිටි වර්ග එහෙම පිටි අඩංගු ආහාර විදියට ගන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වලට උදාහරණයක් විදියට. සීනි අඩංගු ආහාර විදියට ප්‍රධාන වශයෙන් සුක්‍රෝස්. සුක්‍රෝස් කියන්නේ අපි කෑමට ගන්න සීනි. ඊට අමතරව පැණි, ඉදුණු, පළතුරු වගේ දේවල් ගන්න පුළුවන් සීනි අඩංගු ආහාර විදියට. ඊට අමතරව කිරිවලත් කාබෝහයිඩ්‍රේට් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් වල රසායනික පදනම ගැන අපි කතා කරොත් එimhe කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුනෙන්. මේදී කාබෝහයිඩ්‍රේට් වල ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර අනුපාතය හරියටම කියොත් හයිඩ්‍රජන් වලට ඔක්සිජන් අනුපාතය 2ට 1ක් වෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් 2ට ඔක්සිජන් 1ක් තියෙනවා කාබෝහයිඩ්‍රේට් වල. සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේටයක් රසායනික සූත්‍රයක් විදිහට ලියද්දී සාමාන්‍යයෙන් CX වරහන් ඇතුලේ H2O ඒ කියන්නේ ජල අණුවක් වරහන වහලා Y. එහෙම තමයි සාමාන්‍යයෙන් අපි ඒක කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය ලියන්නේ. මේ පොදු අණුක සූත්‍රය කියලා කියන එකේ පොදු කියන එකෙන් අදහස් වෙන්නේ මේක ඕනෑම කාබෝහයිඩ්‍රේටයකට වළංගුයි කියන එක. මේකද ඔයාලට හොඳටම පේනවා කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් වලට ඔක්සිජන් වල අනුපාතය 2ට 1 වෙනවා කියන එක. කාබෝහයිඩ්‍රේට් වල තියෙන මේ පොදු අණුක සූත්‍රයේ x සහ y වලට මොකක් හරි ඉලක්කම් එන්න පුළුවන්. ඒ කියන්නේ x සාමාන්‍යයෙන් ගණිතයේදීත් අපි නොදන්න අගයකටනේ ගන්නෙ. ඊළඟට ගණිතයේ නොදන්න අගයකට ගන්න y. ඒ වගේ cx කියලා කියවම c එකක් වෙන්න පුළුවන්, c දෙකක් වෙන්න පුළුවන්, c තුනක් වෙන්න පුළුවන්. එහෙම කාබන් අණු ගාන නොදන්න අගයක්. ඒ කියන්නේ කාබන් අණු ගාන මොකක් හරි අගයක් වෙන්න පුළුවන්. ඒ අගය පොදුවේ හඳුන්වන විදිහ තමයි cx කියලා කියන්නේ. ඒත් එක්කම ජල අණුත් එකක් වෙන්න තියෙන්න පුළුවන්, දෙකක් තියෙන්න පුළුවන්, හයක් තියෙන්න පුළුවන්, 20ක් තියෙන්න පුළුවන්. y කියලා හඳුන්වන්නේ තියෙන ජල අණු ගණන. x කියලා හඳුන්වනවා තියෙන කාබන් අණු ගණන, y කියලා හඳුන්වනවා තියෙන ජල අණු ගණන. දැන් x සහ y කියන දෙකම 6 වුණොත් එනවා c6යි. එතකොට ජල අණුත් 6යි. ඒ කියන්නේ c6යි h12යි o6යි. ඒ කියන්නේ සාමාන්‍ය මොනෝසැකරයිඩයක්. ඒ වගේ x සහ y වෙනුවට දෙකටම 6 આવොත් මොනෝසැකරයිඩයක් වෙනවා. ඒ විදිහට x සහ y වලට එක එක අගයන් ආදේශ වුණාම එක එක කාබෝහයිඩ්‍රේට් වල අණුක සූත්‍රය අපිට ගන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් ප්‍රධානම වශයෙන් කොටස් තුනක් තියෙනවා. ඒ තමයි මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියන එක. අපි මේ කතා කරන මොනෝසැකරයිඩ් වල අණුක සූත්‍රය වෙන්නේ C6යි H12යි O6යි. ඩයිසැකරයිඩ් වල අණුක සූත්‍රය C12යි H22යි O11යි. බලන්න හොඳට බැලුවොත් පේනවා මොනෝසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඒකෙන් ජල අණුවක් ඉවත් වුණාම ඩයිසැකරයිඩයක් හැදිලා තියෙනවා කියන එක. මොනෝසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ජල අණුවක් ඉවත් වෙලා තමයි ඩයිසැකරයිඩ් හැදෙන්නේ. ඔයාලට මේ වගේ අණුක සූත්‍ර බලුවොත් ඒක හොඳට පේන්නේ. මොකද මොනෝසැකරයිඩේ කාබන් තියෙන්නේ 6යි, ඩයිසැකරයිඩේ කාබන් 12ක් තියෙනවා. මොනෝසැකරයිඩේ හයිඩ්‍රජන් 12යි, ඩයිසැකරයිඩේ හයිඩ්‍රජන් 22යි. ජල අණු හයිඩ්‍රජන් දෙකක් ගත්තාම 24ක් වෙනවා. මොනෝසැකරයිඩ් අණු දෙකක් තියෙන්න ඕනේ. හයිඩ්‍රජන් අණු 24යි, ඩයිසැකරයිඩ් අණුවයි ජල අණුවයි 24ක් වෙනවා හයිඩ්‍රජන් අණු. ඒකට ඔක්සිජන් ගත්තත් ඒ විදිහටම බලා ගන්න පුළුවන්. මොනෝසැකරයිඩ් එක ඔක්සිජන් තියෙනවා අණු 6ක්, ඩයිසැකරයිඩ් එක ඔක්සිජන් අණු 11යි, ජල අණුවක ඔක්සිජන් අණු 1යි. එතකොට ඒත් ඔක්සිජන් අණු 12ක් වෙනවා ඩයිසැකරයිඩ් එක සහ ජල අණුවක. ඒකෙන් හොඳටම පැහැදිලි මොනෝසැකරයිඩ් දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩයක් හැදෙනවා ජල අණුවක් පිට කරගෙන. ඊළඟට අපි පොලිසැකරයිඩ් ගැන කතා කරොත් එහෙම මොනෝසැකරයිඩ් අණු ඒ කියන්නේ C6යි H12යි O6ක් කියන අණු විශාල ප්‍රමාණයක් එකට එකක් බන්ධනයකින් බැඳිලා ඒ හැම එකකින්ම ජල අණුව බැගින් ඉවත් වෙලා හදන විශාල දිග දාමයකට තමයි කියන්නේ පොලිසැකරයිඩයක් කියලා. එහෙම මොකක් හරි එක අණුවක්
මොකක් හරි එක අණුවක් ඒකම රිපීට් වෙවි දිග දාමයක් හැදෙන ක්‍රියාවලියට අපි කියනවා බහු අවයවීකරණය කියලා. බහු අවයවීකරණය කියලා. එහෙනම් බහු අවයවීකරණයට ලක්වන අණුවට ඒ කියන්නේ මේ අවස්ථාවේදී නම් මොනෝසැකරයිඩ් අණුව අපි හඳුන්වනවා ඒකාවයවිකය කියලා. ඒකාවයවිකය. මෙතනදී බලන්න මොනෝසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් වල අණුක සූත්‍ර බැලුවොත් හොඳට පේනවා මොනෝසැකරයිඩ් අණුවකින් එක ජල අණුවක් අඩු කරාම පොලිසැකරයිඩ් අණුවක් ලැබෙනවා කියලා. මොනෝසැකරයිඩ් C6යි C6 පොලිසැකරයිඩ් අණුවෙත් එහෙම්මම තියෙනවා. මොනෝසැකරයිඩ් අණුවේ හයිඩ්‍රජන් 12ක් තියෙනවා. ජල අණුවේ හයිඩ්‍රජන් 2ක් තියෙන 12න් 2ක් අඩු කරාම පොලිසැකරයිඩ් අණුවේ හයිඩ්‍රජන් 10ක් තියෙනවා. මොනෝසැකරයිඩ් අණුවේ ඔක්සිජන් 6ක් තියෙනවා. ජල අණුවක එක ඔක්සිජන් අණුවක් තියෙන හින්දා 6න් එකක් අඩු කරාම පොලිසැකරයිඩ් අණුවේ ඔක්සිජන් ගාන 5යි. හැබැයි C6යි H10යි O5 කියන්නේ පොලිසැකරයිඩ් අණුවේ අණුක සූත්‍රය නෙමෙයි. ආයෙත් කියනවා C6යි H10යි O5 කියන්නේ පොලිසැකරයිඩ් අණුවක අණුක සූත්‍රය නෙමෙයි. C6යි H10යි O5යි කියන යුනිට් n ගණනක්. n කියන්නේ කීය හෝ වෙන්න පුළුවන් n ගණනක් එකට එකක් නැවත බැඳිලා තමයි පොලිසැකරයිඩ් හැදෙන්නේ. සරලව කිව්වොත් මොනෝසැකරයිඩ් අණු විශාල ප්‍රමාණයක් හැම මොනෝසැකරයිඩ් අණුවෙන්ම එක ජල අණුව බැගින් ඉවත් කරලා එකට එකක් බැඳිලා හදන දිගු දාමයක් තමයි පොලිසැකරයිඩ් කියලා කියන්නේ. අපි දැන් මොනෝසැකරයිඩ් ගැන කතා කරොත් එහෙම සියලුම කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකේ තමයි මොනෝසැකරයිඩ් කියන්නේ. ඒ කියන්නේ ඩයිසැකරයිඩ් ගත්තත් පොලිසැකරයිඩ් ගත්තත් මොනවා ගත්තත් කිය මොන කාබෝහයිඩ්‍රේට් එක ගත්තත් ඒක හැදලා තියෙන්නේ මොනෝසැකරයිඩ් වලින්. සාමාන්‍ය මොනෝසැකරයිඩ් පැණි රහයි ජලයේ දිය වෙනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී මොනෝසැකරයිඩ් හඳුන්වනවා සරල සීනි කියලා. මොකද ඒක පැණි රස හින්දා. ඒ වගේ මේවා ස්පටික ස්වරූපේ වෙනවා. ස්පටිකීකරණය අපිට කරන්න පුළුවන්. ග්ලූකෝස් ටිකක් ජලයේ දිය කරලා ඒක අවුව තියෙන තැනක තිබ්බොත් එහෙම ජලය වාෂ්පීභවණය වෙලා ජලය ඉවත් වෙලා යද්දි යටින් ග්ලූකෝස් කුඩු විදියට එකතු වෙන්න පුළුවන්. ඒකට තමයි ස්පටිකීකරණය කියලා කියන්නේ. ස්පටිකීකරණය ගැන අපි කතා කරද්දී තව තැනක කතා කරනවා ඒ තමයි ලුණු නිෂ්පාදනයේදී. ලුණු නිෂ්පාදනයේදී මුහුදු ජලය වාෂ්ප වෙලා යන්න ගත්තාම යටින් ස්පටික විදිහට ලුණු කුඩු එකතු වෙනවා. ඒ විදිහටම ඕන මොනෝසැකරයිඩ් එකකුත් ස්පටිකීකරණය කරන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි මොනෝසැකරයිඩ් ස්පටික ස්වරූපී වේ කියලා අපි කියන්නේ. මොනෝසැකරයිඩ් රසායනික සූත්‍රය මම කලිනුත් කිව්වා C6යි H12යි O6යි. මොනෝසැකරයිඩ් වලට උදාහරණ ලෙස අපිට ගන්න පුළුවන් ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. මොනෝසැකරයිඩ් වලට උදාහරණ තියෙන මේ තුන විතරක්ම නෙමෙයි. අපි මේ පාඩමේදී කතා කරන්නේ මේ තුන ගැන විතරයි. අපි දැන් කතා කරමු ග්ලූකෝස් ගැන. ග්ලූකෝස් පවතින ස්ථානවල විදිහට ඉදුණු පළතුරු මීපැණි වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය පිෂ්ඨයේ තියෙන ආහාර අපි කෑවට පස්සේ ඒවා අපේ ආමාශයට ගිහලා ජීර්ණයට ලක් වෙනවා. පිෂ්ඨයේ තියෙන ආහාර ජීර්ණයට ලක් වුණාට පස්සේ අපේ ඇඟට ඇබ්සෝබ් කරගන්න, අපේ ඇඟට උරා ගන්න අන්ත ඵලය වෙන්නේ ග්ලූකෝස්. ඒ කියන්නේ අපි පිෂ්ඨයේ තියෙන ආහාරයක් කෑවොත් එහෙම අපිට ඒකෙන් ලැබෙන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් සාමාන්‍ය ස්වභාවික නිපදවන ක්‍රමය තමයි ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය ගැන මම කලිනුත් කිව්වා. ප්‍රභා සංශ්ලේෂණයේදී තමයි ග්ලූකෝස් නිපද වෙන්නේ. අපේ ඇඟේ සෛලීය ශ්වසනයේදී, සෛලීය ශ්වසනය කියන්නේ පෙනහැල්ලෙන් නාහෙන් සිද්ධ වෙන ශ්වසනය නෙමෙයි. අපේ ඇඟේ සෛලීයව සිද්ධ වෙන ශ්වසනයේදී සෛලීය ශ්වසනය ගැන ඔයාලට ඉස්සරහ ඉගෙන ගන්න පුළුවන්. සෛලීය ශ්වසනය වෙන්නේ අපේ ඇඟේ තියෙන සෛලවල, අපේ ඇඟේ තියෙන සෛලවල තියෙනවා ඉන්ද්‍රිකාවක් මයිටොකොන්ඩ්‍රියා කියලා. අන්නේ ඉන්ද්‍රිකාව තුළ තමයි සෛලීය ශ්වසනය සිද්ධ වෙන්නේ. අන්නේ සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් බිඳ වැටිලා ශක්තිය නිපද වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී ශක්තිය මගින් ග්ලූකෝස් නිපද වෙනවා. සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් මගින් ශක්තිය නිපද වෙනවා. අපි ෆ්‍රක්ටෝස් ගැන කතා කරොත්, ෆ්‍රක්ටෝස් පවතින ස්ථාන ගැන අපි කතා කරොත් එහෙම ඉදුණු පළතුරු මීපැණි වගේ ආහාරවල ෆ්‍රක්ටෝස් විශාල සංජිතයක් තියෙනවා. ඊට අමතරව වට්ටක්ක, කැරට් වගේ එළවලු වල ෆ්‍රක්ටෝස් තියෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ ෆ්‍රක්ටෝස් හඳුන්වන්නේ පළතුරු වල තියෙන සීනි විදිහට. අමු පළතුරු ඉදෙද්දි තමයි පළතුරු වල ෆ්‍රක්ටෝස් හැදෙන්නේ.
සාමාන්‍ය විවහාරයේදී පැණි රසින් වැඩිම සීනි වර්ගය කියලා ප්‍රක්ටෝස් හඳුන්වනවා. සාමාන්‍යයෙන් ඔය ඉස්කෝලවල ස්පෝර්ට් මීට් කාලෙදී එහෙම ක්‍රීඩකයන්ට කන්න දෙන ග්ලූකෝස් කියලා දෙන පවුඩර් එකේ හැමත් වැඩි හරියක් තියෙන්නේ ප්‍රක්ටෝස්. ග්ලූකෝසුත් තියෙනවා ප්‍රක්ටෝසුත් තියෙනවා. ප්‍රක්ටෝස් පැණි රසින් වැඩිම සීනි වර්ගය වෙන හින්දා තමයි ඉදිච්ච පළතුරු වල හුඟක් පැණි රසක් එන්නේ. සාමාන්‍යයෙන් ඉදිච්ච අඹ ගෙඩි වල එහෙම පැණි රසට හේතු වෙන්නේ ප්‍රක්ටෝස්. ඊළඟට අපි ගැලැක්ටෝස් ගැන කතා කරොත් එහෙම ගැලැක්ටෝස් තියෙන්නේ කිරි ආහාරවල. හරියටම කිව්වොත් කිරි ආහාරවල තියෙන ලැක්ටෝස් කිරි ආහාර අපි ලබා ගත්තට පස්සේ අපේ ආමාශයේදී ලැක්ටෝස් ජීර්ණය වුණාම අපිට ආමාශයේදී ලැබෙනවා ගැලැක්ටෝස්. හරියටම ඒ ජීර්ණය කියන ක්‍රියාවලිය ආමාශයේදීම නෙමෙයි සිද්ධ වෙන්නේ ආහාර මාර්ගය තුල. ඒ ගැන ආහාර මාර්ගය ගැන ඔයාලා ඉගෙන ගත්තේ සම්පූර්ණ විස්තරයක් ගන්න පුළුවන්. කෙසේ හෝ ලැක්ටෝස් ජීර්ණය වෙලා අපේ රුධිරයට උරාගන්නේ ගැලැක්ටෝස් විදිහට. සාමාන්‍යයෙන් මම ඔයාලට මුලින් කිව්වා මොනෝසැකරයිඩ් වල පැණි රසක් තියෙනවා කියලා. ඒ වුණාට හොඳට මතක තියාගන්න මොනෝසැකරයිඩයක් වුණත් ගැලැක්ටෝස් වල පැණි රසක් නැහැ. ඒත් එක්කම ඔයාලට දැන් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ග්ලූකෝස්, ප්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියන ඔක්කොගෙම රසායනික සූත්‍රය C6යි H12යි O6යි. කොහොමද එහෙම වෙන්නේ කියන එක. මොකද එකම රසායනික සූත්‍රයේ තියෙන සංයෝග තුනක් තියෙන්න පුළුවන්ද? එකම රසායනික සූත්‍රයේ තියෙන සංයෝග ගොඩක් තියෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඔයාලට ඇති. ඒකට මෙන්න මේ ඡායාරූප දෙක දිහා බලන්න. මේක ග්ලූකෝස් අණුවකයි ප්‍රක්ටෝස් අණුවකයි ව්‍යුහය මේකේ තියෙනවා. ඒ ඔක්කොගෙම කාබන් අණු ගණන, හයිඩ්‍රජන් අණු ගණන, ඔක්සිජන් අණු ගණන සමාන වුණත් ඒ වගේ රසායනික ව්‍යුහය වෙනස්. එකම රසායනික සූත්‍රයේ තිබ්බට ඒ වගේ රසායනික ව්‍යුහය වෙනස් නිසා ඒ වගේ රසායනික ගුණ වෙනස් වෙනවා. අන්න ඒකයි ග්ලූකෝස් සහ ප්‍රක්ටෝස් වලට එකම රසායනික සූත්‍රය තිබ්බට ඒ දෙක එකිනෙකට වෙනස් රසායනික සංයෝග දෙකක් වෙන්නේ. හරි. දැන් කතා කරමු ඩයිසැකරයිඩ් ගැන. මම කලිනුත් කිව්වා මොනෝසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ජල අණුවක් පිට කරලා තමයි ඩයිසැකරයිඩ් හැදෙන්නේ කියලා. ඒකට දාලා තුලිත රසායනික සමීකරණය මෙතන දක්වලා තියෙනවා. ඒකද මේ සමීකරණය හොඳට බැලුවොත් එහෙම ඒක ඊතලයේ දකුණු පැත්තට විතරක් නෙමෙයි තියෙන්නේ. ඒක දෙපැත්තටම තියෙනවා ඒ ඊතලේ. ඒකට හේතුව තමයි මොනෝසැකරයිඩ් අණු දෙකකින් ඩයිසැකරයිඩ් අණුවක් හදනවා වගේම ඩයිසැකරයිඩ් අණුවකට ජල අණුවක් එකතු වෙලා මොනෝසැකරයිඩ් අණු දෙකක් හදන්න පුළුවන්. ඒවා එන්සයිමීය ක්‍රියාවලි. එන්සයිම ගැන ප්‍රෝටීන් වල කතා කරද්දී මම එන්සයිම ගැන කියනවා. මම කලින් කිව්වා වගේ ඩයිසැකරයිඩ් රසායනික සූත්‍රය C12යි H22යි O11යි. ඩයිසැකරයිඩ් වලට උදාහරණ විදියට මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් ගන්න පුළුවන්. මෝල්ටෝස් ගැන කතා කරොත් එහෙම මෝල්ටෝස් පවතින ස්ථාන විදියට අපි කතා කරොත් එහෙම මෝල්ටෝස් තියෙනවා ප්‍රරෝහණය වන බීජවල. ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා තමයි මෝල්ටෝස් අණුවක් සෑදෙන්නේ. ඒක හොඳට වැදගත් දෙයක්. අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මෝල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා. මම කලින් කිව්වා ඕනෑම පිෂ්ඨ ආහාරයක් අපි ගත්තට පස්සේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේදී පිෂ්ඨේ බිඳ වැටිලා ග්ලූකෝස් හැදිලා ග්ලූකෝස් තමයි අපේ රුධිරයට උරාගන්නේ කියලා. අන්න ඒ ක්‍රියාවලියේදී අතරමැදි ඵලයක් විදිහට මෝල්ටෝස් හැදෙනවා. ඒකත් මතක තියාගන්න ඕන කාරණයක්. ඊළඟට සුක්‍රෝස් ගැන කතා කරොත් එහෙම සුක්‍රෝස් හැදෙන්නේ ප්‍රක්ටෝස් අණුවක් සහ ග්ලූකෝස් අණුවක් එකතු වෙලා. මෝල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා. සුක්‍රෝස් හැදෙන්නේ ප්‍රක්ටෝස් අණුවක් සහ ග්ලූකෝස් අණුවක් එකතු වෙලා. ඒවා හොඳට මතක තියාගන්න ඕන කරුණු. ඒ වගේම සුක්‍රෝස් පවතින ස්ථාන විදිහට අපිට ගන්න පුළුවන් උක් ශාකවල, බීට් ශාකවල, බීට් අලවල, එතනින් ගියාම පළතුරු වල, එතනින් ගියාම ශාකවල ප්ලෝයමීය යුෂයේ. ඔයා ප්ලෝයමීය යුෂය කියන එක දන්නේ නැතුව ඇති. ශාකවල දැන් අපේ ඇඟේ තියෙනවානේ රුධිර පද්ධතිය. අපේ ඇඟේ තියෙන රුධිර පද්ධතියෙන් තමයි අපේ ඇඟේ තියෙන හැමදේම පරිවහණය වෙන්නේ. ඒ වගේ ශාකවල තියෙන දේවල් පරිවහණය වෙන පද්ධති දෙකක් තියෙනවා ශෛලමය සහ ප්ලෝයමය කියලා. එතනදි ශාකවල තියෙන ශෛලමීය යුෂය කියලා කියන්නේ ශාකවල ශෛලම පද්ධතියේ තියෙන යුෂය. ඒ වගේ ශාකවල ප්ලෝයමීය යුෂය කියලා කියන්නේ ශාකවල ප්ලෝයම පද්ධතියේ තියෙන යුෂය. ප්ලෝයම පද්ධතිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් පයිප්ලයින් එකක් කියලා හිතා ගන්න ඕක. ශාකවල තියෙන ඒවා ගැන ඔයාලට ඔක්කොම ඉස්සරහදී ඉගෙන ගන්න පුළුවන්. ඒක පටකයක්. ප්ලෝයම පටකයේ තමයි ශාකවල ආහාර පරිවහණය වෙන්නේ. ශාකවල ආහාර පරිවහණය වෙන්නේ සුක්‍රෝස් විදියට. ඒ හින්දා සුක්‍රෝස් ශාකවල ප්ලෝයමීය යුෂයේ තියෙනවා. ඇතම් පළතුරු වලක් තියෙනවා. උක්හා බීට් ශාකවල
සුක්‍රෝස් තියෙනවා කියලා මම කලින් කිව්වා. උක්ෂා බීට් ශාක වලින් තමයි සාමාන්‍යයෙන් අපි එදිනෙදා තේ බොද්ද එහෙම පාවිච්චි කරන සීනි හදන්නේ. සුදු හා රතු සීනි කියලා අපි සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන කෙලින්ම සුක්‍රෝස්. ඒ තියෙන සුක්‍රෝස්. ලැක්ටෝස් ගැන කතා කරොත් ලැක්ටෝස් තියෙන කිරි ආහාරවල. ගැලැක්ටෝස් අණුවක් ග්ලූකෝස් අණුවක් එක්ක එකතු වෙලා තමයි ලැක්ටෝස් හැදෙන්නේ. මම ඉස්සෙල්ලාම කිව්වා ග්ලූකෝස් අණු දෙකක් එකට එකතු වුණොත් හැදෙන්නේ මෝල්ටෝස්. ග්ලූකෝස් අණුවක් ෆ්‍රක්ටෝස් අණුවක් එක්ක එකතු වුණොත් හැදෙන්නේ සුක්‍රෝස්. ගැලැක්ටෝස් අණුවක් ග්ලූකෝස් අණුවක් එක්ක එකතු වුණොත් හැදෙන්නේ ලැක්ටෝස්. මේව හොඳට නෝට් ඩවුන් කරගෙන තියාගන්න ඕනේ. මොකද ඒවා වරද්දලා ප්‍රශ්නේම අහන්න පුළුවන් වුණ තරම්. සාමාන්‍යයෙන් ශාකවල හුඟක් සීනි වර්ග තියෙනවා. ඒ වුණාට ලැක්ටෝස් කියන සීනි වර්ගේ ශාකවල නැහැ. මම කලින් කිව්වා ගැලැක්ටෝස් වල පෙන රහක් නැහැ කියලා. ඒ වගේම ලැක්ටෝස් වල පෙන රහක් නැහැ. මේවා තියෙන සාමාන්‍ය කිරි ආහාරවල. කිරි ආහාර කියන්නේ පොල් කිරි වගේ කිරි නෙමෙයි. සාමාන්‍ය එළ කිරි, මව් කිරි වගේ ඒ වගේ තමයි ලැක්ටෝස් තියෙන්නේ. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් එළ කිරි සහ මව් කිරි වල ලැක්ටෝස් ප්‍රතිශත දාලා තියෙනවා. එළ කිරි වල 4% සිට 6% දක්වා තියෙනවා. මව් කිරි වල තියෙනවා 6% සිට 7% දක්වා. දැන් අපි කතා කරමු පොලිසැකරයිඩ් ගැන. මම ඔයාලට කලින් පැහැදිලිව කිව්වා පොලිසැකරයිඩ් හැදෙන්නේ මොනෝසැකරයිඩ් අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන් කියලා. මොනෝසැකරයිඩ් අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන් සෑදෙන කාබෝහයිඩ්‍රේට් වර්ගය තමයි පොලිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් ජල විච්ඡේදනය කරලා අදාළ මොනෝසැකරයිඩ් ලබා ගන්න පුළුවන් වගේම පොලිසැකරයිඩ් ජල විච්ඡේදනය කරලා ඒක අදාළ ඒ කියන්නේ ඒක හැදිලා තියෙන මොනෝසැකරයිඩ් අපිට ලබා ගන්න පුළුවන්. පොලිසැකරයිඩ් ගැන කතා කරොත් එහෙනම් පොලිසැකරයිඩ් ජලයේ දිය වෙන්නේ නැහැ. අනික කාබෝහයිඩ්‍රේට් වගේ ස්පටිකීකරණය වෙන්නේත් නැහැ. පොලිසැකරයිඩ් වල රසායනික සූත්‍රය C6යි H10යි O5යි කියන යුනිට් N ප්‍රමාණයක්. පොලිසැකරයිඩ් වලට උදාහරණ විදිහට සෙලියුලෝස් ඒක තමයි ලෝකෙ වැඩියෙන්ම තියෙන කාබෝහයිඩ්‍රේට්. ඊළඟට පිෂ්ඨය, ග්ලයිකෝජන් වගේ දේවල් අපිට ගන්න පුළුවන්. සෙලියුලෝස් ගැන කතා කරොත් එහෙම සෙලියුලෝස් තියෙනවා ශාක සෛල බිත්තිවල. ඒ වගේම ශාක වල තියෙන තන්තු වල තියෙන්නේ සෙලියුලෝස්. ලෝකයේ වැඩියෙන්ම තියෙන කාබෝහයිඩ්‍රේට් තමයි සෙලියුලෝස් කියන්නේ. සෙලියුලෝස් කියන කාබෝහයිඩ්‍රේට් ඒ කියන්නේ පොලිසැකරයිඩ් අපේ ශරීරය තුල ජීර්ණයට ලක් වෙන්නේ නැහැ. එහෙනම් ඒකට පෝෂණීය වටිනාකමක් නැහැ. ඒ වුණාට අපි කන ශාකමය ආහාරවල පලා වර්ග එතනින් ගියාම පතෝල වැටගොළු වගේ හුඟක් ශාකමය ආහාරවල තා විශාල ප්‍රතිශතයක් තියෙනවා සෙලියුලෝස්. සෙලියුලෝස් කියන ආහාර අපි සාමාන්‍යයෙන් පෝෂණය ගැන කතා කරද්දී හඳුන්වන්නේ තන්තු සහිත ආහාර කියලා. තන්තු සහිත ආහාර වල තන්තු කියලා කියන්නේ සෙලියුලෝස්. සෙලියුලෝස් අපේ ඇඟේ ජීර්ණයට ලක් වෙන්නේ නැති වුණාට අපේ ඇඟේ ආමාශය සහ ආහාර ජීර්ණ පද්ධති මැදීමකට ලක් වෙනවා. ඒකෙන් මලබද්ධය වගේ රෝග අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ හින්දා අපේ ඇඟේ ජීර්ණයට ලක් වෙන්නේ නැතත් සෙලියුලෝස් තියෙන ආහාර අපි ගන්න ඕනේ. ඒ කියන්නේ තන්තු සහිත ආහාර අපි ගන්න ඕනේ. ඊළඟට පිෂ්ඨය ගැන කතා කරොත් එහෙනම් පිෂ්ඨයේ පවතින ස්ථාන විදිහට කොස්, දෙල්, අල වර්ග, ධාන්‍ය වර්ග එහෙම ගන්න පුළුවන්. ඒ වගේම අපි කන මොන පිටි වර්ගය ගත්තත් ඒ මොන පිටි වර්ගයේ වුණත් තියෙන ප්‍රධානම සංඝටකය තමයි පිෂ්ඨය. ශාකවල ප්‍රභාසංශ්ලේෂණයෙන් ශාකවල ග්ලූකෝස් නිෂ්පාදනය වුණාට ඒවා ශාකවල ගබඩා වෙන්නේ පිෂ්ඨයේ විදියට. ශාකවල පිෂ්ඨයේ ගබඩා වෙන්නේ අල වර්ගවල, ඒ වගේම කොස්, දෙල් වගේ ඒ වගේ පළවල තමයි පිෂ්ඨයේ ගබඩා වෙන්නේ. ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේටේ පිෂ්ඨයයි. ශාකවල පිෂ්ඨය කියන කාබෝහයිඩ්‍රේට් ගබඩා වුණාට අපේ ඇඟේ ගබඩා වෙන කාබෝහයිඩ්‍රේට් ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් අපේ ඇඟේ ගබඩා වෙන්නේ අක්මාව තුල. සාමාන්‍යයෙන් ග්ලයිකෝජන් හොයාගන්න පුළුවන් සත්ත්ව අක්මාව. සත්ත්ව අක්මාව කියන්නේ මිනිස් අක්මාව විතරක් නෙමෙයි අනෙක් ක්ෂීරපායින්ගේ අක්මාව ගත්තත් ඒ වගේ ගබඩා වෙලා තියෙන ග්ලයිකෝජන්. අක්මාව විතරක් නෙමෙයි පේශි වල ග්ලයිකෝජන් ගබඩා වෙනවා. දැන් අපි කතා කරමු කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම්. කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම් කියන්නේ ඇයි අපිට කාබෝහයිඩ්‍රේට් ඕන වෙන්නේ? ඇයි අපේ ශරීරයට කාබෝහයිඩ්‍රේට් ඕන වෙන්නේ කියන එක තමයි කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම් කියලා කතා කරන්නේ. ඒකේ පළවෙනිම වැදගත්කම තමයි ශක්ති ප්‍රභවයක් ලෙස. අපේ ශරීරයේ ශක්තිය ලබා ගන්න ප්‍රධානතම මූලිකම ශක්ති ප්‍රභවය තමයි කාබෝහයිඩ්‍රේට්. හරියටම කිව්වොත් ග්ලූකෝස්. ග්ලූකෝස් සෛලීය ශ්වසනයට ලක් කළා අපේ ඇඟේ ශක්තිය නිපදවනවා. දැන් අපි මොනවා කරන්නත් අපිට ඕන කරන ශක්තිය ලැබෙන්නේ අන්න ඒ විදිහට. ඒ හින්දා ජීවීන්ගේ මූලික ශක්ති ප්‍රභවය හරියටම සත්වයින්ගේ මූලිකම ශක්ති ප්‍රභවය අපේ මූලිකම ශක්ති ප්‍රභවය තමයි කාබෝහයිඩ්‍රේට්.
අපි ආහාර විදිහට මොන කාබෝහයිඩ්‍රේට් එක ගත්තත්, ඒ කියන්නේ ඩයිසැකරයිඩ් ආහාරයට ගත්තත්, මොනෝසැකරයිඩ් ආහාරයට ගත්තත්, පොලිසැකරයිඩ් ආහාරයට ගත්තත්, ඒවා ජීර්ණය වුණාට පස්සේ අපේ ඇඟට උරාගන්නේ ඒවා ඔක්කොම මොනෝසැකරයිඩ් විදිහට. ඒ මොනෝසැකරයිඩ් අපේ ශරීරය තුළ ඔක්සිකරණය කියන ක්‍රියාවට වාජනය වුණාට පස්සේ තමයි ශක්තිය නිදහස් වෙන්නේ. ඒ ක්‍රියාවලියට කියනවා සෛලීය ශ්වසනය කියලා. ඒක සිද්ධ වෙන්නේ සෛල තුළ තියෙන මයිටොකොන්ඩ්‍රියා කියන උපසෛලීය ඉන්ද්‍රියකාව තුළ. කාබෝහයිඩ්‍රේට් වල ඊළඟ වැදගත්කම තමයි සංචිත ආහාරයක් ලෙස අපිට වැදගත් වෙන එක. මම ඔයාලට කලිනුත් කිව්වා ග්ලයිකෝජන් කියන පොලිසැකරයිඩ් අපේ අක්මාව තුළ තැන්පත් වෙලා තියෙනවා කියලා. ඒ වගේම පිෂ්ඨය ශාකවල ගබඩා වෙලා තියෙනවා කියලා. අන්න ඒ විදිහට සත්වයින්ගේ ශාකවල ශරීරය තුළ ශක්ති සංචිතයක් ලෙසත් කාබෝහයිඩ්‍රේට් අපට වැදගත් වෙනවා. ඊළඟට ජීවීන්ගේ ව්‍යුහ සංඝටකයක් ලෙස. ඒකෙන් අදහස් වෙන්නේ අපේ ඇඟේ තියෙන ව්‍යුහය. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන සෛල, පටක, ඉන්ද්‍රියකා, එතනින් ගියාම අවයව පද්ධතියේ ඉන්ද්‍රීන් එහෙම හැදලා තියෙන ඒ වගේ ව්‍යුහේ හැදලා තියෙන එක සංඝටකයක් ලෙස කාබෝහයිඩ්‍රේට් අපට වැදගත් වෙනවා. ඊළඟට නියුක්ලික් අම්ල හෙවත් න්‍යෂ්ටික අම්ලව සංඝටකයක් ලෙසත් කාබෝහයිඩ්‍රේට් අපට වැදගත් වෙනවා. එහිදී රයිබෝස් සහ ඩියොක්සිරයිබෝස් කියන කාබෝහයිඩ්‍රේට් නියුක්ලික් අම්ලව සංඝටක වෙලා තියෙනවා කියලා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. දැන් අපි කතා කරමු ආහාරය තුළ කාබෝහයිඩ්‍රේට් තියෙනවද නැද්ද කියලා අපි කොහොමද හොයාගන්නේ කියලා. ඒකෙදි එක එක කාබෝහයිඩ්‍රේට් තියෙනවද නැද්ද කියලා හොයාගන්න අපිට පරීක්ෂණ තියෙනවා. ඒ පරීක්ෂණ ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව කියලා. ඒක හරි ලේසි පරීක්ෂාවක්, ලොකු දෙයක් නෑ ඒක කරන්න. ඒ පරීක්ෂාව කරන්න අපිට ඉස්සෙල්ලාම ඕන වෙන පර්යේෂණ නලයක්. පරීක්ෂණ නලයක් කියන්නේ ටෙස්ට් ටියුබ් එකක්. මේවා විද්‍යාගාරය තුළ කරන පරීක්ෂණ. විද්‍යාගාරය තුළ පරීක්ෂණ කරද්දී අනිවාර්යෙන් ගුරුවරයෙක්ගේ හරි විද්‍යාගාරයේ ඉන්න කෙනෙක්ගේ හරි කාගේ හරි අධීක්ෂණයක් යටතේ කරන්න ඕන මේ වගේ රසායනික ද්‍රව්‍ය මේවට අපි පාවිච්චි කරන හින්දා. පිෂ්ඨය හඳුනා ගැනීම පරීක්ෂාවද අපිට ඉස්සෙල්ලාම පරීක්ෂණ නලයක් ඕන වෙනවා. ඊළඟට ආහාර සාම්පලයක් ඕන වෙනවා. අයඩීන් ද්‍රාවණයක් ඕන වෙනවා. ඊට අමතරව ඔයාලගේ මේ අච්චු පොතේ එහෙම සඳහන් කරලා නැති වුණාට ඩ්‍රොපර් එකක් ඕන වෙනවා. ඩ්‍රොපර් එකක් නැතුව සාමාන්‍ය මේ වගේ පරීක්ෂණ කරන්න අමාරුයි. මොකද මේ අයඩීන් බිඳුවක් දාන්න වගේ තැන් එනවා. ඒ වගේ තැන් වලින් ඩ්‍රොපර් එකක් ඕන වෙනවා. ඒ වුණා ඩ්‍රොපර් එක ගැන මේ සිලබස් එකේ එහෙම මේ අච්චු පොතේ එහෙම සඳහනක් නම් කරලා නැහැ. මේකෙදි කරන්න ඕනේ ඉස්සෙල්ලම ආහාර ටික තලපයක් විදියට හදා ගන්න ඕනේ. ආහාර පොඩි කරලා තලපයක් විදියට හදාගෙන ඒක ජලය දාලා ද්‍රාවණයක් විදියට හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ආහාර විදියට අපි බත් ගන්නවා නම් බත් ටික පොන්දට පොඩි කරලා වතුර ටිකක් දාලා ඒක නිකන් ද්‍රාවණයක් විදියට හදා ගන්න ඕනේ. ඒ හදාගත්ත ද්‍රාවණය ටෙස්ට් ටියුබ් එකට, ඒ කියන්නේ පරීක්ෂණ නලයට දාලා අයඩීන් ද්‍රාවණයෙන් ඒකට බිඳුවක් දාන්න ඕනේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් ඒ ආහාරයේ පිෂ්ඨය තියෙනවද නැද්ද කියලා. පිෂ්ඨය අයඩීන් ද්‍රාවණය සමග රසායනික ප්‍රතික්‍රියාවක් කරලා අපිට දෙනවා දම් පාටට හුරු නිල් පාට ද්‍රාවණයක්. ඔගේ පාට ගැන වැඩි හිතන්න එපා. මොකද පාට සමහර තැන්වල දම් පාටට හුරු නිල් පාට කියලා සඳහන් වෙනවා. සමහර තැන්වල නිල් දම් පාට කියලා සඳහන් වෙනවා. සමහර රසායන විද්‍යාත්මක පොත්වලම නිල් පාට කියලා සඳහන් වෙනවා. ඒක නිල් පාටට හුරු දම් පාටට හුරු පාටක් තමයි ලැබෙන්නේ. ඒකේ පිෂ්ඨය තියෙනවා නම් අයඩීන් ද්‍රාවණය සාමාන්‍යයෙන් දුඹුරු පැහැති කහ දුඹුරු පාට කියලා තමයි අපි හඳුන්වන්නේ අයඩීන් ද්‍රාවණයේ පාට. අයඩීන් ද්‍රාවණයක් අපිට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාලට බලා ගන්න බලන් ඒක දුඹුරු පාට බෝතලයකට දාලා තියෙනවා කියලා. අයඩීන් ද්‍රාවණය දුඹුරු පාට ද්‍රාවණයක්. ඒක දැන් අයඩීන් බිඳුවක් ආහාර සම්පලයට දැම්මට පස්සේ ඒක හැමම දුඹුරු පාටටම තියෙනවා නම් කිසිම වර්ණ විපර්යාස සිද්ධ වුණේ නැත්නම් අපිට එන්න පුළුවන් නිගමනය තමයි ඒ ආහාරය තුළ පිෂ්ඨය නැහැ කියන එක. අපිට නිල් පාටට හුරු ද්‍රාවණයක් නිරීක්ෂණයේ විදිහට ප්‍රතිඵලයේ විදිහට ලැබුණොත් අපේ නිගමනය තමයි ඒ ආහාරය තුළ පිෂ්ඨය තියෙනවා කියන එක. අයඩීන් වගේ ද්‍රාවණ අනිවාර්යෙන් පාවිච්චි කරද්දී අනිවාර්යෙන් අපි ග්ලව්ස් දෙකක් වගේ දාගන්න ඕනේ. මොකද ඒවා සාමාන්‍යයෙන් විෂ වෙන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය. දැන් අපි කතා කරමු මොනෝසැකරයිඩ් පරීක්ෂා කරන්න. මොනෝසැකරයිඩ් ආහාරයක තියෙනවා කියලා පරීක්ෂා කරන්නේ කොහොමද කියන එක. මේ මොනෝසැකරයිඩ් පරීක්ෂාවට ඩයිසැකරයිඩ්ත් උත්තර දෙනවා. සුක්‍රෝස් අර අනිත් ඩයිසැකරයිඩ් දෙකත් උත්තර දෙනවා මේ මොනෝසැකරයිඩ් පරීක්ෂාවට. ඒකට අපිට අවශ්‍ය වෙන්නේ කලින් වගේ පර්යේෂණ නලයක්, ග්ලූකෝස් සාම්පලයක්, ග්ලූකෝස් වෙනුවට
ප්‍රක්ටෝස් හරි මෝල්ටෝස් හරි එහෙම ගන්නත් පුළුවන්. ඊළඟට රසායනික ද්‍රව්‍යයක් රසායනික සංයෝගයක් තියෙනවා බෙනඩික් කියලා. මේ බෙනඩික් කියන රසායනික ද්‍රාවණයත් අපිට ඕන වෙනවා. ඊට අමතරව කලින් වගේ ඩ්‍රොපර් එකක් ඕන වෙනවා. මේ ඩ්‍රොපර් එක ගැන කිසිම තැනක සඳහනක් නැහැ. වුණා ඩ්‍රොපර් එක නැතුව මේකේ බිඳුවක් දාන එක හරි අමාරුයි. එහෙනම් අපි ඩ්‍රොපර් එකකුත් පාවිච්චි කරනවා රසායනික ප්‍රතික්‍රියාවකින්ද මේකේ සාර්ථකභාවය වැඩි කරගන්න. මේකෙදි කරන්නේ ග්ලූකෝස් සාම්පලේ ජලයේ දිය කරනවා. ග්ලූකෝස් ජලයේ දිය වෙනවා කියලා මම ඔයාලට කයිනුත් ඉගෙනුවා. ඒකෙදි ග්ලූකෝස් ජලයේ දිය කරලා ඒ දිය කරපු සාම්පල් එක, ඒ කියන්නේ ග්ලූකෝස් ධන ජලයේ සාම්පල් එක අපි පර්යේෂණ නලයකට ගන්න ඕනේ. ඒකල ඩ්‍රොපර් එක පාවිච්චි කරලා බෙනඩික් ද්‍රාවණයේ බිඳු කිහිපයක්, බෙනඩික් ද්‍රාවණය හැමම හලන්න හොඳ නැහැ. ඒ වෙනුවට බිඳු කිහිපයක්, බිඳු දෙකක් තුනක් විතර දාලා ඒක රත් කරන්න ඕනේ. ඒක රත් කරන්නේ විශේෂිත ක්‍රමයකට. ඔයාලට මේ රූප සටහනේ දකුණු පැත්තේ යටම තියෙන ව්‍යුහයට කියන්නේ අපි ජල තාපකය කියලා. ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මේක නම් කරලා තියෙන ට්‍රයිපොඩ් ස්ටෑන්ඩ් කියලා. ට්‍රයිපොඩ් ස්ටෑන්ඩ් කියන එකට සිංහලෙන් කියන්නේ තේපාව කියලා. ඊට උඩ වයර් ගර්ස් එක කියලා තියෙනවා. ඒකට සිංහලෙන් කියන්නේ කම්බි දැල කියලා. ඒක උඩ සාමාන්‍යයෙන් බීකරයක්, සාමාන්‍ය මිලිලීටර් 500ක එහෙම නැත්නම් ලීටරයක වගේ බීකරයක් තියලා විද්‍යාගාරය තුළ එක එක පරිමාණයේ බීකර තියෙනවා. ඒක මිලිලීටර් 500ක හරි ලීටරයක හරි බීකරයක් තියලා ඒකට අර කලින් ග්ලූකෝස් සාම්පලය සහ බෙනඩික් ද්‍රාවණය බිඳු කිහිපයක් දාපු රස පර්යේෂණ නලය ඒ බීකරේ ගිල්වන්න ඕනේ. ගිල්වලා තමයි යටින් ඔයාලා මේ යටින් ඉටිපන්දමක් වගේ පේන්නේ. ඒකට කියන්නේ බන්සන් 1000 කියලා. ඒ බන්සන් 1000 පත්තු කරලා රත් කරන්න ඕනේ. අරක බීකර් එක ඇතුළට දාලා. එහෙම නැතු ඒ පර්යේෂණ නලයේ කෙලින්ම බන්සන් 1000කට දාලා රත් කරන්න හොඳ නැහැ. එහෙම රත් කරොත් එහෙම අපි අපේක්ෂා කරන පිළිතුර අපිට ලැබෙන්නේ නැහැ. ඒකදී වුණනම් අපිට ජලයේ උෂ්ණත්වය මැඩ ගන්න තර්මෝමීටර් එකක් කියන්නේ උෂ්ණත්ව මානයක් යොදා ගන්නත් පුළුවන්. ඒක අනිවාර්ය නෑ. කෙසේ හෝ මේක රත් කරද්දී අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ජල තාපකයක භාග රත් කරන්න. ජල තාපකය කියලා හඳුන්වන්නේ බීකරයක් ජලය පුරවලා මම කලිනුත් කිව්වා වගේ බීකරයකට ජලය පුරවලා ඒකට අර පර්යේෂණ නලය දාලා රත් කරන එක. එහෙම රත් කරද්දී මේ පරීක්ෂණයේ නිරීක්ෂණයේ විදිහට අපිට හරි ලස්සන නිරීක්ෂණයක් ලැබෙන. ඒක ඇත්තටම ලස්සන නිරීක්ෂණයක්. ඔයාලා පුළුවන් නම් ඉස්කෝලේ යන්න පුළුවන් උනාම ඒක කරලා බලන්න. ඒක ලස්සන නිරීක්ෂණයක් ලැබෙනවා. ඒක රත් කරන්න පටන් ගත්තාම ඒකේ මොනෝසැකරයිඩ් හරි අපි අපේක්ෂා කරන මොනෝසැකරයිඩ් හරි ඩයිසැකරයිඩ් තියෙනවා නම් ඒක නිල් පාට ද්‍රාවණය ඉස්සෙල්ලම කොළ පාටට හැරෙනවා. කොළ පාටට හැරිලා ඒක ක්‍රමයෙන් කහ පාටට හැරෙනවා. කහ පාටට හැරිලා ඒක ක්‍රමයෙන් තැඹිලි පාට වෙලා අන්තිමන ගඩොල් රතු පාට අවක්ෂේපයක් ලැබෙනවා. අවක්ෂේපයක් කියන්නේ යටින් කුඩක් වගේ එකතු වෙනවා. ඒක කරලා බලද්දී හරි ලස්සන නිරීක්ෂණයක් ලැබෙන්නේ ඒක. දැන් ওই නිරීක්ෂණය ලැබුණේ නැත්තම් ඒක අපේ නිගමනය තමයි ඒකේ මොනෝසැකරයිඩ් සහ අපි අපේක්ෂා කරන ඩයිසැකරයිඩ් නෑ කියන එක. ඒ නිරීක්ෂණය ලැබෙනවා කියන්නේ ඒකේ මොනෝසැකරයිඩ් සහ අපි අපේක්ෂා කරන ඩයිසැකරයිඩ්, ඒ කියන්නේ සුක්‍රෝස් ඇර අනික් ඩයිසැකරයිඩ් දෙකෙන් එකක් හරි මොනෝසැකරයිඩ් හරි ඒකේ තියෙනවා කියන එක. දැන් මේ පරීක්ෂාවේදී අපිට සුක්‍රෝස් තියෙනවද නැද්ද කියලා හොයාගන්න බෑ. සුක්‍රෝස් තියෙනවද නැද්ද කියලා හොයාගන්න වෙන පරීක්ෂණයක් තියෙනවා. ඒක වෙන පරීක්ෂණයක් කියලා කියවල මේ කරන පරීක්ෂණයම තමයි ඒක වෙනස් විදිහකට කරන්න ඕන. සුක්‍රෝස් හඳුනා ගැනීම පරීක්ෂාව කරන්න අපට ඕන නම් කලින් වගේ පර්යේෂණ නලයක්, සීනි සාම්පලයක්, සීනි කියන්නේ සුක්‍රෝස් කැමරට ගන්නා සීනි සාම්පලයක්, කලින් වගේ බෙනඩික් ද්‍රාවණයක්, ඊට අමතරව සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක්. මේකද අපි උදාගන්නේ සාමාන්‍යයෙන් තනුක සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලය අපි විද්‍යාගාරයේ පාවිච්චි කරන්නේ හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද සල්ෆියුරික් අම්ලය කියන්නේ හරි භයානක අම්ලයක්. සල්ෆියුරික් අම්ලය වලට මේ රූප සටහනක් පේනවා. ඒක දාලා තියෙන දුඹුරු පාට, අඳුරු පාට වාජනයක. සාමාන්‍යයෙන් සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය වගේ අම්ල මේ වගේ හරියට එහා මෙහා පේන්නේ නැති, ඇතුළට එළිය වැටෙන්නේ නැති බෝතලයක තමයි ගබඩා කරලා තියන්න ඕනේ. ඊට අමතරව කලින් වගේම ඩ්‍රොපර් එකක් අපිට ඕන වෙනවා. මේකෙත් කලින් වගේම සුක්‍රෝස් සාම්පලය ජලය සමග කලවම් කරලා, ඒ කියන්නේ සීනි ටික වතුරේ දිය කරලා ඒකට බෙනඩික් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් දාලා කලින් වගේම ජල තාපකයක දාලා රත් කරන්න. එහෙම රත් කරාම අපිට කිසිම නිරීක්ෂණයක් ලැබෙන්නේ නැහැ. එහෙම කිසිම නිරීක්ෂණයක් ලැබෙන්නේ නැති හේතුව තමයි මේක අපි කලින් කරපු පරීක්ෂණයමනේ. ඒක සුක්‍රෝස් වලට ආන්සර් කරන්නේ නැහැ, සුක්‍රෝස් වලට උත්තර දෙන්නේ නැහැ කියලා මම කියන්නේ. අන්න ඒ හින්දා තමයි අපිට මේකෙදි කිසිම නිරීක්ෂණයක් ලැබෙන්නේ නැත්තේ. දැන් ඔයාලා කරන්න ඕනේ ඩ්‍රොපර් එකෙන් සල්ෆියුරික් අම්ල ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් අරගෙන
අර ටෙස්ට් ටියුබ් එකට ඒ කියන්නේ පරීක්ෂණ නලයට දාන්න. එතකොට ඒකේ සුක්‍රෝස් තියෙන හින්දා කලින් නිරීක්ෂණේ එහෙම්මම ලැබෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම නිල් පාටින් පටන්ගෙන කොළ පාට, කොළ කහ පාට, තැඹිලි පාට වෙලා අන්තිමට ගඩොල් රතු පාට අවක්ෂේපයක් ලැබෙන එක එහෙම්මම වෙනවා සල්ෆියුරික් අම්ලයේ ද්‍රාවණයේ බිඳු කිහිපයක් දැම්මහම. දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි මොකක් හරි ආහාර සාම්පලයක ජලීය ද්‍රාවණයක් අරගෙන ඒකට ඉස්සෙල්ලම බෙනඩික් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් දාලා රත් කරනවා. රත් කරනවා කියන්නේ ජල තාපයක දාලා රත් කරනවා. එතකොට අපිට කිසිම නිරීක්ෂණයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට තේරුම් ගන්න ඕනේ ඒ ආහාර සාම්පලයේ මොනෝසැකරයිඩ් සහ මෝල්ටෝස් සහ ලැක්ටෝස් ඒ ආහාර සාම්පලයේ අඩංගු වෙන්නේ නැහැ කියන එක. බැරි වෙලාවත් ඒ අවස්ථාවේදී අපිට අපි බලාපොරොත්තු වෙච්ච වර්ණ විපර්යාස ලැබුණොත් එහෙම එකෙන් අදහස් වෙන්නේ ඒ ආහාර සාම්පලය තුල මොනෝසැකරයිඩ් හරි මෝල්ටෝස් හරි ලැක්ටෝස් හරි තියෙනවා කියන එක. දැන් ආහාර සාම්පලයකට බෙනඩික් ද්‍රාවණයේ ස්වල්පයක් දාලා රත් කරද්දි වර්ණ විපර්යාසයක් ලැබුණ නැතුව තියෙන හින්දා අපි ඒකට සල්ෆියුරික් අම්ලයෙන් ස්වල්පයක් දාලා නැවත රත් කරද්දි කිසිම නිරීක්ෂණයක් ලැබුණ නැත්නම් අපිට කියන්න පුළුවන් ඒ ආහාරය තුල මොනෝසැකරයිඩයක් හෝ ඩයිසැකරයිඩයක් අඩංගු වෙන්නේ නැහැ කියලා. සල්ෆියුරික් අම්ලය දාලා රත් කරන අවස්ථාවේදී අපිට අපි බලාපොරොත්තු වෙච්ච වර්ණ විපර්යාසය ලැබුණොත් අපිට කියන්න පුළුවන් ඒ ආහාරය තුල සුක්‍රෝස් අඩංගු වෙනවා කියලා. අපි දැන් කතා කරමු ප්‍රෝටීන ගැන. ප්‍රෝටීන ගැන කතා කරද්දී කියන්න ඕන විශේෂම දෙයක් තමයි ප්‍රෝටීන වර්ග විශාල ප්‍රමාණයක් මේ ලෝකේ තියෙනවා. විශාල ප්‍රමාණයක් කියන්නේ මිලියන ගණනක් බිලියන ගණනක් ප්‍රෝටීන වර්ග මේ ලෝකයේ ජීවීන්ගේ ශරීර තුල හම්බ වෙනවා. ඒ ප්‍රෝටීන වර්ග අපිට අත්‍යවශ්‍යම වෙන දෙයක් අපේ ශරීරය තුළ තියෙන ජීවී ක්‍රියාවලි નિયમિત විදිහට පවත්වාගෙන යන්න. ප්‍රෝටීන විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වට මිලියන ගණනක් ප්‍රෝටීන තියෙනවා කියලා කිව්වට ඒ ප්‍රෝටීන ඔක්කොම හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල කියන සරල අණු විශේෂයෙන්. ඇමයිනෝ අම්ල වර්ග 20ක් තියෙනවා. අන්න ඒ ඇමයිනෝ අම්ල 20 මගින් තමයි ලෝකයේ තියෙන සියලුම ප්‍රෝටීන හැදෙන්නේ. ඇමයිනෝ අම්ල වර්ග 20කින් ප්‍රෝටීන මිලියන ගණනක් හැදෙනවා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ අකුරු 20 ගානකින් වචන මිලියන ගානක් හැදෙනවා වගේ තමයි. ඒ ඇමයිනෝ අම්ල කලින් මම කතා කරද්දී පොලිසැකරයිඩ් ගැන කියද්දී පොලිසැකරයිඩ් බහු අවයවිකයක් කියලා කිව්වනේ. ඒ වගේ ඇමයිනෝ අම්ල කියන ඒකාවයවිකය බහු අවයවීකරණයට ලක් වෙලා තමයි ප්‍රෝටීන හැදෙන්නේ. එච්චර දුරට ඔයාලට ඕන නැති වෙයි කියලා මං හිතනවා. කෙසේ හෝ ප්‍රෝටීන අඩංගු ආහාර විදිහට අපිට ගන්න පුළුවන් මස්, මාළු, බිත්තර සුදු මදය, බිත්තර සුදු මදයේ තියෙනවා ඇල්බියුමින් කියන ප්‍රෝටීනය. ඊට අමතරව මාෂ භෝග වර්ගවල එහෙම ප්‍රෝටීන ඉතා විශිෂ්ට විදිහට අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් අපේ ඇඟේ ඒ කියන්නේ මිනිස් සිරුරෙන් 117ක් පමණ හැදලා තියෙන ප්‍රෝටීන වලින් 117ක් පමණ ආසන්න වශයෙන් හැදලා තියෙන ප්‍රෝටීන වලින් ප්‍රෝටීන වල රසායනික සංඝටක ගැන අපි කතා කරොත් එහෙම ප්‍රෝටීන හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් වලින්. ඇතැම් විට ඒ කියන්නේ සමහර විට සල්ෆර් තියෙන්නත් පුළුවන්. සල්ෆර් නැති ප්‍රෝටීන තියෙන්නත් පුළුවන්, සල්ෆර් තියෙන ප්‍රෝටීන තියෙන්නත් පුළුවන්. හැබැයි හැම ප්‍රෝටීන එකම අනිවාර්යයෙන්ම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් තියෙන්න ඕන. ප්‍රෝටීන වල තැනුම් මේකකය. ප්‍රෝටීන වල හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල කියන සරල අණු විශේෂයෙන්. ඇමයිනෝ අම්ල කියන සරල අණුවක රසායනික ආකෘතිය, ඒ කියන්නේ කෙමිකල් ස්ට්‍රක්චර් එක මම මේ දාලා තියෙන රූප සටහන විදිහට තමයි තියෙන්නේ. ඒකද ඔයාලට මැදින් පේන කාබන් අණුවක් තියෙනවා. ඒ කාබන් අණුවට එක පැත්තකින් තියෙනවා කාබොක්සිල් කාණ්ඩයක්, අනිත් පැත්තෙන් තියෙනවා ඇමයිනෝ කාණ්ඩයක්, උඩින් තියෙනවා හයිඩ්‍රජන් අණුවක්, යටින් තියෙනවා සයිඩ් චේන් එකක්. ඔය සයිඩ් චේන් එක කියන්නේ කාබනික දාමයක්. ඔය සයිඩ් චේන් එකට කාබන් සහ හයිඩ්‍රජන් තියෙන මොකක් හරි දාමයක් එන්න පුළුවන්. ඔය සයිඩ් චේන් එක වෙනුවට කාබන් සහ හයිඩ්‍රජන් තියෙන දාමයක් වෙනුවට හයිඩ්‍රජන් අණුවක් විතරක් සම්බන්ධ වුණොත් එහෙම ඒකට කියනවා ග්ලයිසීන් කියලා. ග්ලයිසීන් කියන්නේ සරලතම ඇමයිනෝ අම්ලය. මොකද ඒක සයිඩ් චේන් එක විදිහට තියෙන්නේ හයිඩ්‍රජන් අණුවක් විතරයි.
ඔයාලට මෙතන දකුණු පැත්ත යට පැත්තෙන් බලා ගන්න පුළුවන් ග්ලයිසින් අණුව කෙමිකල් ස්ට්‍රක්චර් එක ඒකේ සයිඩ් චේන් එක වෙනුවට හයිඩ්‍රජන් අණුවක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ ඇමයිනෝ අම්ල එකක් තව එකකට බැඳිලා තමයි ප්‍රෝටීන හැදෙන්නේ. අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් ප්‍රෝටීන වලට උදාහරණ ගැන කතා කරොත් එහෙම අපේ ඇඟේ මාංශ පේශීන් වල අඩංගු වෙනවා ඇක්ටින් සහ මයොසින් කියන ප්‍රෝටීන දෙක. අපේ ඇඟේ මාංශ පේශීන් වල සංකෝචනය වෙන ක්‍රියාවලියට දායක වෙන්නේ මේ ඇක්ටින් සහ මයොසින් කියන ප්‍රෝටීන දෙක. ඒ වගේම අස්ථි වල අඩංගු වෙන ඔසෙයින් කියන ප්‍රෝටීනය. රතු රුධිරාණු තුල අඩංගු වෙනවා හිමොග්ලොබින් කියන ප්‍රෝටීනය. මේ හිමොග්ලොබින් කියන ප්‍රෝටීනය මගින් තමයි අපේ ඇඟේ ඔක්සිජන් පරිවහනය වෙන්නේ. රතු රුධිරාණු වල ඇති එකම ප්‍රෝටීනය හිමොග්ලොබින් නෙමෙයි. රතු රුධිරාණු වල තියෙන ප්‍රෝටීනයක් තමයි හිමොග්ලොබින් කියන්නේ. එතකොට අපේ ඇඟේ කෙස් සහ රෝම වල අඩංගු වෙන ප්‍රෝටීනය තමයි කෙරටින් කියන්නේ. කෙරටින් තියෙන එකම තැන අපේ ඇඟේ කෙස් සහ රෝම නෙමෙයි තවත් තැන්වල ඒ කියන්නේ තවත් ජීවීන්ගේ තවත් තැන්වල කෙරටින් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපේ ඇඟේ කෙස් සහ රෝම හැදලා තියෙන්නේ කෙරටින් වලින්. මාංශ භෝග වල අඩංගු ප්‍රෝටීනේ ලෙගියුමින්, තිරිඟු වල තියෙනවා ග්ලූටන්, බිත්තර සුදු මදේ තියෙනවා ඇල්බියුමින්. ඇල්බියුමින් තියෙන එකම තැනත් බිත්තර සුදු මදේ නෙමෙයි තවත් තැන්වලත් ඇල්බියුමින් තියෙනවා. අපි ප්‍රෝටීන වල වැදගත්කම කතා කරොත් එහෙම දැන් කාබෝහයිඩ්‍රේට ශක්ති ප්‍රබල විදිහට අපිට භාවිතා වෙනවා කියලා මම කලින් කිව්වනේ. කාබෝහයිඩ්‍රේට වල දෙන ශක්තිය අපිට මදි වෙච්ච වෙලාවට අපේ ප්‍රෝටීන අපේ ඇඟේ තියෙන ප්‍රෝටීන වලිනුත් අපිට ශක්තිය ලැබෙනවා. අපි ව්‍යායාම කරන වෙලාවට නැත්නම් ක්‍රීඩාවක නිරත වෙන වෙලාවට අපේ ඇඟේ තියෙන කාබෝහයිඩ්‍රේට වලින් නිපදවෙන ශක්තිය මදි වුණොත් ප්‍රෝටීනත් සෛලීය ශෝෂණයට ලක් වෙලා ප්‍රෝටීන මගිනුත් ශක්තිය නිපද වෙනවා. ඊළඟට ව්‍යුහාත්මක සංඝටක. අපේ ශරීරයේ පටක ගැන කතා කරොත් එහෙම අපේ ඇඟේ තියෙන සම්බන්ධක පටකය කියලා පටකයක්. ඔන්න සම්බන්ධක පටකයේ කොලජන් කියන ප්‍රෝටීන. කොලජන් කියන්නේ තන්තු විශේෂයක්. ඔය කොලජන් කියන ප්‍රෝටීන සම්බන්ධක පටකවල විශාල ක්‍රියාකාරීත්වයක් කරනවා. ඊට අමතරව අපේ ඇඟේ ව්‍යුහාත්මක සංඝටක කිව්වහම කෙස්, එතනින් ගියාම මයිල්, රැවුල, ඒ වගේම කුරුළු පිහාටු වගේ දේවල් හැදලා තියෙන කෙරටින් කියන ප්‍රෝටීනේ. ඊළඟට ප්‍රෝටීන වල වැදගත්කමක් තමයි එන්සයිම ලෙස ක්‍රියාත්මක වෙන එක. එන්සයිම ගැන මම ටිකකින් කියන්නම්. ඊළඟට හෝමෝන විදිහට ක්‍රියා කිරීම, ප්‍රතිදේහ විදිහට ක්‍රියා කිරීම. එන්සයිම, හෝමෝන, ප්‍රතිදේහ කියන ඔක්කොම ප්‍රෝටීන වර්ග. හෝමෝනයක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් එහෙම හෝමෝනයක් කියන්නේ අපේ ඇඟේ එක තැනක නිෂ්පාදනය වෙලා ඒක තව තැනකට ගිහිල්ලා මොකක් හරි නිශ්චිත ක්‍රියාවක් කරන රසායනික අණු වර්ගයක්. හරියටම කිව්වොත් රසායනික පණිවිඩකාරක අණු විශේෂයක් තමයි හෝමෝන කියලා කියන්නේ. ප්‍රතිදේහ කියලා කියන්නේ අපේ ඇඟට මොකක් හරි ආක්‍රමණිකයෙක්, රෝග ජනකයෙක්, ව්‍යාධි ජනකයෙක් ඇතුළු වුණොත් ඒ ව්‍යාධි ජනකයාට එරෙහිව සටන් කරලා අපේ ඇඟ රෝග වලින් ආරක්ෂා කරන රසායනික අණු විශේෂයක්. සාමාන්‍ය ශුද්ධ ජීවීන් වගේ එක රසායනික සහ ජෛවීය ව්‍යාධි ජනකයන්ට එරෙහිව සටන් කරන අණු විශේෂයක් තමයි ප්‍රතිදේහ කියලා කියන්නේ. අපි ඊළඟට කතා කරමු ප්‍රෝටීන හඳුනා ගන්න පරීක්ෂාව. කලින් අර කාබෝහයිඩ්‍රේට් හඳුනා ගන්න පරීක්ෂාව වගේ ප්‍රෝටීන ගැන හඳුනා ගන්න පරීක්ෂාවක් තියෙනවා. ඒ පරීක්ෂාව අපි ප්‍රධාන වශයෙන් නම් කරන බයුරේට් පරීක්ෂාව කියලා. බයුරේට් පරීක්ෂාව කියලා කියන්නේ ප්‍රෝටීන හඳුනා ගන්න කරන පරීක්ෂාව. මේ පරීක්ෂණයටත් අපිට ඕන වෙනවා පරීක්ෂණ නලයක්. ඊළඟට මම මෙතන පරිප්පු සහ බිත්තර සුදුමද කියන සඳහන් කරලා තියෙනවා. පරිප්පු, බිත්තර, සුදුමද කියලා කියන්නේ හොඳම ප්‍රෝටීන සහිත ආහාර. එහෙම නැත්නම් ප්‍රෝටීන තියනවා කියලා හිතන්න පුළුවන්. ප්‍රෝටීන තියනවද නැද්ද කියලා අපිට පරීක්ෂා කරන්න පුළුවන්. මොකක් හරි ආහාරයක සාම්පලයක් ගන්න ඕනේ. මම මෙතන සඳහන් කරලා තියෙන පරිප්පු සහ බිත්තර සුදුමද. ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඕන වෙනවා, කොපර් සල්ෆේට් ඕන වෙනවා, කලින් වගේ ඩ්‍රොපර් එකක් ඕන වෙනවා. සාමාන්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට් විද්‍යාගාරයේ තියෙන්න පුළුවන් කුඩු විදියට හරි කැට විදියට හරි. සමහර විට ඔයාලා විද්‍යාගාරයේ ඒවා කලින් හදාගත්ත ද්‍රාවණ විදියටම තියෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කොපර් සල්ෆේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට විදියට තියෙන්න පුළුවන්. කැට විදියට තියෙනවා නම් මේ පරීක්ෂාව කරන්න කලින් ඉස්සෙල්ලම අපි ඒවෙන් ද්‍රාවණ හදා ගන්න ඕන. එතකොට සෝඩියම් සල්ෆේට් සහ කොපර් සල්ෆේට් ජලයේ දිය කරන්න ඕන. දිය කරගෙන ද්‍රාවණ හදා ගන්න ඕන. ඒවා වෙනම පරීක්ෂණ නලවල ඒවා ජලයේ දිය කර හදා ගන්න ඕන.
කොපර් සල්ෆේට් මම මේ දාලා තියෙන රූප සටහනේ නිල් පාට තිබ්බට සමහර විට සුදු පාටක් තියෙන්නත් ඉඩ තියෙනවා. කොපර් සල්ෆේට් නිල් පාටක් තියෙනවා නම් ඒ කියන්නේ ඒක ජලීය කොපර් සල්ෆේට්. සුදු පාටට තිබ්බොත් ඒක නිර්ජලීය කොපර් සල්ෆේට්. ඒක ගැන ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් වෙයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය කරාම ලැබෙන්නේ අවර්ණ ද්‍රාවණයක්. කොපර් සල්ෆේට් ජලයේ දිය කරාම අපිට ලැබෙන්නේ නිල් පාට ද්‍රාවණයක්. දැන් අපි කතා කරමු පරීක්ෂණය සිදු කරන ආකාරය. ඉස්සෙල්ලම පරිප්පු කුඩු කරලා හරි බිත්තර සුදු මද ද්‍රාවණය හරි ජලයේ දිය කරලා ජලීය ද්‍රාවණයක් හදා ගන්න ඕනේ. අන්නේ ජලීය ද්‍රාවණය පරීක්ෂණ නලයකට ගෙන ඒ පරීක්ෂණයේ නලයට ගත්ත ද්‍රාවණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක්. ඒ කියන්නේ බිඳුවක් දෙකක් නෙමෙයි සාමාන්‍යයෙන් අර පරිප්පු කුඩු හෝ බිත්තර සුදු මද හරි ප්‍රෝටීන තියනවාද කියලා පරීක්ෂා කරන්න අපි ගත්ත ද්‍රාවණයේ පරිමාණයට වගේ පරිමාණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයනොත් දාන්න ඕනේ. දාලා ඒක හොඳට මිශ්‍ර කරලා ඒකට ඊළඟට අරක මිශ්‍ර කරාට පස්සේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ බිඳු කිහිපයක්. හොඳට මතක තියාගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ වැඩි පරිමාවක්. ඒ කියන්නේ කලින් ගත්ත මුල් පරිමාවට සමාන පරිමාවක් වගේ දානවා. හැබැයි කොපර් සල්ෆේට් දාන්නේ බිඳු කිහිපයක්. බිඳුවක් දෙකක් තුනක් විතර. එතකොට අපිට ලැබෙනවා රෝස දම් පාට ඒ කියන්නේ රෝස පාටටත් හුරු දම් පාටටත් හුරු ද්‍රාවණයක්. ඒ කියන්නේ අපි ගත්ත සාම්පලය රෝස පාටට හරි දම් පාටට හරි ඒ කියන්නේ රෝස පාටට හුරු දම් පාටට හුරු පාටකට හැරෙනවා. ඒ නිරීක්ෂණයෙන් අපිට කියන්න පුළුවන් අපි ගත්ත සාම්පලය තුළ ප්‍රෝටීන තියෙනවා කියලා. බැරි වෙලාවත් හරි මේ වර්ණ විපර්යාසය සිද්ධ වුණේ නැත්නම් අපිට කියන්න පුළුවන් අපි ගත්ත සාම්පලයේ ප්‍රෝටීන නැහැ කියලා. මම කලින් අර අයඩීන් පිෂ්ඨ පරීක්ෂාවේදී කිව්වා වගේ මේකේ ලැබෙන වර්ණය එක එක තැන්වල එක එක විදිහට සඳහන් වෙලා තියෙනවා. ඒක රෝස පාටටත් හුරු දම් පාටටත් හුරු වර්ණයක් තමයි ලැබෙන්නේ. රෝස දම් හෝ තද දම් පැහැයට හැරෙනවා කියලා තමයි අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. ඊළඟට අපි කතා කරමු එන්සයිම ගැන. මම කලින් ප්‍රෝටීන වල වැදගත්කම ගැන කතා කරද්දී ප්‍රෝටීන අපිට එන්සයිම විදිහට වැදගත් වෙනවා කියලා කිව්වා. දැන් අපි කතා කරමු එන්සයිම කියන්නේ මොනවද කියලා. එන්සයිම යන කුමක්ද? එහෙම නැත්නම් එන්සයිම යන මොනවද කියලා අහුවොත් ඒකට දෙන්න පුළුවන් උත්තරයක් විදිහට අපිට කියන්න පුළුවන් සජීවී ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය වන ජීවීන් විසින්ම නිපදවනු ලබන විශේෂිත ප්‍රෝටීන හෙවත් කාබනික උත්ප්‍රේරකයක් කියලා. මම දන්නේ ඒක ඔයාලට තේරුනේ නැහැ කියන්න. ඒ කියප එක මෙහෙම සරලව කිව්වොත් එහෙම සාමාන්‍ය සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩය ග්ලූකෝස් කියන මොනෝසැකරයිඩය බවට පත් කරන්න ඕන නම් අපිට ඒක විද්‍යාගාරයක් තුළ කරගන්න ඕන නම් අපිට ඒක කරන්න පුළුවන් මොකක් හරි තනුක අම්ලයක් සමග රත් කරලා. ඒ කියන්නේ ඒක සුක්‍රෝස් ද්‍රාවණයත් තනුක අම්ල ද්‍රාවණයත් සමග මිශ්‍ර කරලා ඒක රත් කරන්න ඕනේ. ඒ රත් කරාම තමයි ඒක මොනෝසැකරයිඩ් බවට ග්ලූකෝස් බවට පත් වෙන්නේ. ඒ වුණාට අපේ ඇඟේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ රත් වීමකින් තොරව ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ රත් වීමකින් තොරව ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ එන්සයිමයක් මගේ. සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩය කඩන එන්සයිමේ සුක්‍රේස් කියලා අපි හඳුන්වනවා. ඒ සුක්‍රේස් කියන එන්සයිමය මගින් සුක්‍රෝස් ග්ලූකෝස් බවට පත්වන ශීඝ්‍රතාවයත් වැඩි කරනවා. ඒකට අවශ්‍ය කරන උෂ්ණත්වයත් අඩු කරනවා. ඒකට සාමාන්‍ය විද්‍යාගාර තත්ත්වයක් තුළදී ඒක කරන්න ඕන වෙනවා අපිට තනුක අම්ලයක්. නමුත් අපේ ඇඟේදී තනුක අම්ලයක් රහිත වුණත් ඒක කරන්න පුළුවන්. සුක්‍රේස් කියන එන්සයිමය මගින් අපේ ඇඟේ සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාවට ජීවියෙක්ගේ ඇඟේ සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාව තමයි ජෛව රසායනික ප්‍රතික්‍රියා කියලා හඳුන්වන්නේ. අන්න ඒ ජෛව රසායනික ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි කරන්න ජීවීන් තුලින්ම නිපදවන විශේෂිත කාබනික සංයෝග විශේෂයක් තමයි එන්සයිම කියලා කියන්නේ. එතකොට එන්සයිම් වල කාර්යය තමයි ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනවා කියන එක. උත්ප්‍රේරණය කරනවා කියලා හඳුන්වන්නේ ඒ ප්‍රතික්‍රියාව කරවනවා කියන එක. ඒ ප්‍රතික්‍රියාව වෙන්නේ නැතුව තිබ්බනම් එන්සයිමය දැම්මහම මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම ක්‍රියාවක් කරන එකට තමයි කියන්නේ උත්ප්‍රේරණය කරනවා කියලා. දැන් සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩේ සුක්‍රේස් කියන එන්සයිමය මගින් ග්ලූකෝස් බවට කැඩෙනවා වගේ පිෂ්ඨය කියන පොලිසැකරයිඩය ඇමයිලේස් කියන එන්සයිමය මගින් ග්ලූකෝස් බවට පත් වෙනවා. මේ ඇමයිලේස් මගින්
පිෂ්ඨයේ ග්ලූකෝස් බවට පත් වෙන ක්‍රියාවලිය අපිට මේ පර්යේෂණය මගින් පෙන්වන්න පුළුවන් පර්යේෂණාත්මක ඒක එහෙම සිද්ධ වෙනවා කියන එක. ඒකට අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා පර්යේෂණ නලයක්. ඒ වගේම පිටි සාම්පලයක්. පිටි කියන්නේ පිෂ්ඨයේ සාම්පලයක් සාමාන්‍ය පිෂ්ඨයේ සාම්පලයක් විදිහට අපිට පිටි ගන්න පුළුවන්. මොකක් හරි all purpose flour එකක් වගේ කියන්නේ පාම් පිටි එහෙම නැත්නම් හාල් පිටි මොකක් හරි පිටි වර්ගයක්. ඊළඟට අයඩින් ද්‍රාවණයක්. ඊළඟට ඇමයිලේස් එන්සයිම් ද්‍රාවණයක්. විද්‍යාගාරයේ ඇමයිලේස් එන්සයිම් ද්‍රාවණයක් විදිහට නේද කුඩක් විදිහට තිබ්බොත් ඒක ජලයේදී කරලා ඇමයිලේස් එන්සයිම් ද්‍රාවණයක් හදාගත්ත හැකි. ඊළඟට සුදු පැහැ පිගම් ගඩොල්. සුදු පැහැ පිගම් ගඩොල් කියන්නේ වෙන මොනවටවත් නෙමෙයි සුදු පාට ටයිල් කැටයකට. සුදු පාට ටයිල් කැටයක් උඩට බිඳුව දාද්දි ඒ ක්‍රියාවලිය හරියට වෙන්නේ නැහැ. ඒ කියන්නේ බිඳුව දැම්මොත් එහෙම එතන ඒක ලෙවල් එකට තිබ්බේ නැත්නම් හරි වෙන මොකක් හරි හේතුවක් වුණොත් එහෙම ඒකේ වටේට විසිරලා යන්න පුළුවන්. අන්නේ වටේට විසිරලා යන එක අවම කරන්න අපිට පරීක්ෂණයේ සාර්ථකත්වය වැඩි කරන්න අපිට ස්පොට් ප්ලේට් කියන රසායනික විද්‍යාගාර උපාංගය භාවිතා කරන්න පුළුවන්. ස්පොට් ප්ලේට් එක හරි ස්පොට් ප්ලේට් නැත්නම් සුදු පැහැ පිගම් ගඩොලක් හරි භාවිතා කරන්න පුළුවන්. ඔයාලගේ සිලබස් එකේ ඔයාලගේ අච්චුපොතේ සඳහන් කරලා තියෙන සුදු පැහැ පිගම් ගඩොලක් කියලා. එහෙනම් ඔයාලා විභාගයට ලියන්න ඕන සුදු පැහැ පිගම් ගඩොලක් කියලා. ඒ වුණාට ඊට වඩා හොඳට අපිට මේක කරන්න පුළුවන් ස්පොට් ප්ලේට් කියන රසායන විද්‍යාගාර උපාංගයේ. ඊළඟට ඩ්‍රොපර් එකක් ඕන වෙනවා. මේකෙදිත් කලින් වගේ පිටි සහිත ජලීය ද්‍රාවණයක් හදාගන්න ඕන මේ පිෂ්ඨය පරීක්ෂා කරන්න අපි කරපු පරීක්ෂණය වගේම. ඊළඟට පිටි සහිත ජලීය ද්‍රාවණයෙන් හරියටම මිලිලීටර් 2ක්. හරියට මිලිලීටර් 2ක් මැනගන්න ඔයාලට පාවිච්චි කරන්න බෑ විද්‍යාගාරයේ තුලදී එක්කෝ බියුරෙට්ටුවක් එහෙම නැත්නම් මිනුම් සරාවක්. මිනුම් සරාවට වඩා බියුරෙට්ටුවේ මේ ජලීය ද්‍රාවණයේ මිලිලීටර් 2ක් මැනගන්න එක සාර්ථකයි. බියුරෙට්ටුව පාවිච්චි කරන එක මිනුම් සරාවට වඩා. ඊළඟට ඇමයිලේස් එන්සයිම් ද්‍රාවණයනොත් මිලිලීටර් 2ක්. දෙකම සම පරිමාණ තමයි අපි ගන්නෙ. ඒ දෙකම අරගෙන හොඳට මිශ්‍ර කරන්න ඕනේ. මිශ්‍ර කරලා ඒ පිෂ්ඨ ඇමයිලේස් ද්‍රාවණයේ බිඳුවක් ස්පොට් ප්ලේට් එකේ එක ස්පොට් එකකට දාන්න ඕනේ. ස්පොට් ප්ලේට් එක නැත්තම් මේ සුදු පාට ටයිල් කැටයක එක තැනකට දාන්න ඕනේ. එතෙන්ද බිඳුවක් දාලා ඒ බිඳුවට අයඩින් ද්‍රාවණයේ බිඳුවකුත් දාන්න ඕනේ. එතකොට ඒක කරන්න අපිට සාමාන්‍යයෙන් මේකදී ඕන වෙනවා ඩ්‍රොපර් දෙකක්. මොකද පිෂ්ඨ ඇමයිලේස් ද්‍රාවණයේ බිඳුවක් ගන්න එක ඩ්‍රොපර් එකක් ඕන වෙනවා. අයඩින් ද්‍රාවණයෙන් බිඳුව ගන්න තව ඩ්‍රොපර් එකක් ඕන වෙනවා. දැන් ඔය විදිහට එකපාර පළවෙනි පාර දැම්මහම ඒකේ අනිවාර්යෙන් අයඩින් ද්‍රාවණයේ අපිට ධනාත්මක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ පිෂ්ඨ ඇමයිලේස් ද්‍රාවණයේ බිඳුවට අයඩින් ද්‍රාවණයේ බිඳුවක් වැටිච්ච ගමන් ඒක තද නිල් පාටකටපත් වෙනවා. ඊළඟට අපි විනාඩි 2ක් බලාගෙන ඉන්න ඕන. විනාඩි 2ක් අපිට විනාඩි 2ක් අපිට ස්ටොප් වොච් එකකින් හරි එහෙම නැත්නම් සාමාන්‍ය ඔරලෝසුවකින් හරි මැන ගන්න පුළුවන්. විනාඩි 2කට පස්සේ ආපහු පිෂ්ඨ ඇමයිලේස් ද්‍රාවණයේ බිඳුවක් ස්පොට් ප්ලේට් එක ස්පොට් එකකට දාන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා නිකන් පිඟන් ගඩොලක් නම් ඒ කියන්නේ ටයිල් කැටයක් නම් පාවිච්චි කරන්න කලින් බිඳුවක් දාපු තැන ඉඳන් ටිකක් අඟල් දෙකක්වත් එහායින් තැනකට දාන්න ඕන. ඒකල එතෙන්ට ආයෙත් අයඩින් ද්‍රාවණයේ බිඳුවක් දාන්න ඕන. එතකොටත් නිල් පාට ලැබෙයි. හැබැයි කලින් තරම් නිල් පාට වෙන්නේ නැති වෙයි. අයඩින් ද්‍රාවණයේ කහ පාට ද්‍රාවණය කලින් තරම් නිල් පාට වෙන්නේ නැති වෙයි. ඔන්න ඔය විදිහට විනාඩි දෙකෙන් දෙකට විනාඩි 20ක් විතර එක දිගට කරන්න ඕනේ. විනාඩි 20ක් විතර එක දිගට කරාම මේ රූප සරහනේ තියෙන විදිහේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒකද ඔයාලට පේනවා වම් පැත්තේ පළවෙනියටම තියෙන ස්පොට් එකේ තියෙන බිඳුව හොඳටම නිල් දම් පාටට පත් වෙලා තියෙනවා කියලා. ඒ වුණාට අන්තිමේටම දාලා දෙන බිඳුව වල කෙලින්ම තියෙන්නේ නිකන් අයඩින් ද්‍රාවණයේ පාට. ඒක පොඩ්ඩක්වත් නිල්දම් පාටට හැදලා නැහැ. ඒ කියන්නේ අන්තිමේට ගත්ත සාම්පල් වල පොඩ්ඩක්වත් පිෂ්ඨේ නැහැ. ඒ කියන්නේ අන්තිමේට ගත්ත සාම්පල් වල පිෂ්ඨේ ඔක්කොම ඉවර වෙලා තියෙනවා. ඒකදී අපිට ගන්න බලන නිගමනය තමයි ඇමයිලේස් එන්සයිමේ මගින් පිෂ්ඨය ග්ලූකෝස් බවට පරිවර්තනය කරලා තියෙනවා කියන එක. දැන් මැද හරියේ තියෙන වගේ සාමාන්‍ය දුමුරු පාටකුත් තියෙනවා. සාමාන්‍ය නිල් පාටක් වගේ ගතියක් තියෙනකොට මැද හරියේ තියෙන වගේ සම්පූර්ණයෙන්ම පිෂ්ඨය මේ ග්ලූකෝස් බවට පත් වෙලා නැහැ. මුල් හරියේ තියෙන වගේ පිෂ්ඨය කොහොමද ග්ලූකෝස් බවට පත් වෙලා නැහැ. ඒ හින්දා හොඳට තද නිල් පාටක් ලැබෙනවා. අන්තිම හරියේ වගේ නිල් පාටක් ලැබෙන්නෙම නැත්තේ අන්තිම හරියේ සාම්පල් ගද්දි ඔක්කොම පිෂ්ඨය ග්ලූකෝස් බවට පරිවර්තනය වෙලා ඉවර හින්දා. අන්න ඒකෙන් අපිට හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය.
හරි. දැන් අපි කතා කරමු ලිපිඩ ගැන. ලිපිඩ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන වගේම සජීවී සෛල වලට අත්‍යවශ්‍ය සංඝටකයක් වෙනවා. ලිපිඩ වල හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය හැම වෙලාවෙම 2ට 1ට වඩා වැඩි. ඒ කියන්නේ ඔක්සිජන් 1ට හයිඩ්‍රජන් 2කට වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් වල නම් අනිවාර්යෙන් හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය 2ට 1 වෙනවට ලිපිඩ වල එහෙම වෙන්නේ නැහැ. ලිපිඩ සාමාන්‍යයෙන් ජලයේ දිය වෙන්නේ නැහැ. ලිපිඩ දිය වෙන්නේ කාබනික ද්‍රාවකවල. ලිපිඩ අඩංගු ආහාර විදිහට අපිට ගන්න පුළුවන් රට කජු, පොල්, තල, මාගරින් වගේ ආහාර. සාමාන්‍යයෙන් අපි මොකක් හරි ආහාරයක් කඩෙන් ගත්තී ඒකේ ෆැට් එක කියලා සඳහන් කරන්නේ ඒකේ තියෙන ලිපිඩ ප්‍රතිශතය. ලිපිඩ වල සංඝටක වෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. සමහර වෙලාවල ෆොස්ෆරස් තියෙන්නත් පුළුවන්. කෙසේ හෝ අපි දැනගන්න ඕන ලිපිඩ වල කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් තියෙනවා කියලා. ලිපිඩ හැදිලා තියෙන්නේ මොනවගෙන්ද කියලා අපි කතා කරොත් එහෙම ලිපිඩ හැදිලා තියෙන්නේ මේද අම්ල සහ ග්ලිසරෝල් කියන සංයෝග දෙක එකතු වෙලා. මේද අම්ල සහ ග්ලිසරෝල් කියන සංයෝග දෙක එකතු වෙලා ජල අණුව පිට කරමින් තමයි ලිපිඩ සාදන්නේ. මේකෙදි මේද අම්ල ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි සංතෘප්ත මේද අම්ල සහ අසන්තෘප්ත මේද අම්ල. සංතෘප්ත මේද අම්ල සාමාන්‍යයෙන් අර්ධ ඝන තත්ත්වයේ තමයි තියෙන්නේ. සංතෘප්ත මේද අම්ල අර්ධ ඝන තත්ත්වයේ තියෙනවා කියන කාමන උෂ්ණත්වය. ඒ කියන්නේ සාමාන්‍ය සෙල්සියස් අංශක 25ක වගේ උෂ්ණත්වයේදී අර්ධ ඝන තත්ත්වයේ එහෙම නැත්නම් ඝන තත්ත්වයේ තමයි තියෙන්නේ සංතෘප්ත මේද අම්ල. අසන්තෘප්ත මේද අම්ල දියරයක් විදිහට තමයි තියෙන්නේ. සංතෘප්ත මේද අම්ල සහ අසන්තෘප්ත මේද අම්ල අතර තියෙන ප්‍රධානතම වෙනස්කම තමයි මේ ලිපිඩ වල තියෙනවා කාබනික දාම. ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන් දාම තියෙනවා. ඒකේ සංතෘප්ත මේද අම්ල තියෙන හයිඩ්‍රෝකාබන් දාම වල තියෙන කාබන් හැම කාබන් පරමාණුවකම තනි බන්ධන 4ක් තියෙනවා. අන්න ඒ හින්දා තමයි ඒකට සංතෘප්තයි කියලා අපි කියන්නේ. අසන්තෘප්ත මේද අම්ල වල තියෙන හයිඩ්‍රෝකාබන් දාම වල කාබන් අතර දීප්ත බන්ධන තියෙන්න පුළුවන්. ඒක එච්චරටම ඔයාලට ඉගෙන ගන්න ඕමනාවක් නැහැ. අපි මෙහෙම කිව්වොත් එimhe සංතෘප්ත මේද අම්ල වල කාබන් පරමාණුවට සම්බන්ධ වෙන්න පුළුවන් උපරිම හයිඩ්‍රජන් පරමාණු ගානක් සම්බන්ධ වෙලා තියෙනවා. අසන්තෘප්ත මේද අම්ල වල කාබන් පරමාණුව සම්බන්ධ වෙන්න පුළුවන් උපරිම හයිඩ්‍රජන් පරමාණු ගාන සම්බන්ධ වෙලා නැහැ. එහෙම මතක තියාගත්තා නම් ඇති. දැන් ලිපිඩ ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා. මෙච්චර මං කිය මේද අම්ල වල ආකාර දෙකක්නේ. ලිපිඩ වලත් ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි තෙල් සහ මේද. ඝන ලෙස පවතිනවා නම් අපි කියන්නේ මේදය කියලා. ද්‍රව ලෙස පවතිනවා නම් කියන්නේ තෙල් කියලා. දැන් ඔය පොල් තෙල්, ඔලිව් ඔයිල්, පාම් ඔයිල්, කෝන් ඔයිල් වගේ ඔයිල් වර්ග කියලා අපි හඳුන්වන්නේ. ඒවා ඔක්කොම තෙල් වර්ග. එතෙන් ගියාම බටර්, මාගරින් වගේ ඒවා මේදය. ලිපිඩ වල වැදගත්කම් ගැන කතා කරොත් අපේ ශරීරයේ ලිපිඩ වලින් තියෙන වැදගත්කම ගැන කතා කරොත් එහෙම කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන කියන දෙකෙන්ම අපේ ඇඟට සපයන ශක්තිය මදි වුණොත් ලිපිඩ අපේ ඇඟේ ශක්ති ප්‍රභේදයක් විදියට වැඩ කරනවා. ඒ කියන්නේ අපේ ඇඟට හුඟාක්ම ශක්තියක් ඕන වෙන වෙලාවක ක්‍රීඩාවක් කරද්දී, දුවද්දී, හුඟාක් මහන්සි වෙලා ඉද්දී, ව්‍යායාම කරද්දී එහෙම ලිපිඩ ශක්ති ප්‍රභේදයක් විදියට වැඩ කරනවා. අපි සාමාන්‍යයෙන් මහත අය කියලා කියන්නේ අපේ ඇඟේ හැමට යටින් තියෙන ලිපිඩ ස්තරය ගොඩක් අපේ හැමට යටින් තියෙන ලිපිඩ ස්තරය ගොඩක් ලොකුවට තියෙන අය තමයි මහතයි කියලා කියන්නේ. දැන් අපි ව්‍යායාම කරන්නේ කෙට්ටු වෙන්නනේ. ඒක කෙට්ටු වෙද්දී ලිපිඩ ස්තරය දිය වෙවි ශක්තිය විදිහට භාවිතා වෙනවා. අන්න ඒ හින්දා තමයි කියන්නේ ලිපිඩ ශක්ති ප්‍රභේදයක් විදිහට භාවිතා වෙනවා කියලා. ඊළඟට ප්‍රෝටීන වගේම අපේ ඇඟේ තියෙන ව්‍යුහාත්මක සංඝටක විදිහ නිෂ්පාදනය කරන්නත් ව්‍යුහාත්මක සංඝටක හැදෙන්නත් ලිපිඩ අපිට ඕන වෙනවා. විශේෂයෙන් ෆොස්ෆොලිපිඩ සහ කොලෙස්ටරෝල්. ෆොස්ෆොලිපිඩ කියන ලිපිඩ වර්ගයේ ෆොස්ෆරස් අඩංගු වෙනවා. ඊට අමතරව කොලෙස්ටරෝලුත් අපේ ඇඟේ ව්‍යුහාත්මක සංඝටක සෑදීමට භාවිතා වෙනවා. ඊළඟට අපේ ඇඟේ හැමට උඩින් QTN කියන ඉටිවර වලින් හැදිච්ච ලේයර් එකක් තියෙනවා. අන්න ඒ ලේයර් එක හින්දා අපේ ඇඟ විජලනය වෙන එක. අපේ ඇඟේ තියෙන ජලය වාෂ්පීභවනය වෙලා යන එක නතර වෙනවා. අන්න ඒ විදිහට අපේ ඇඟේ ජලය සංරක්ෂණය කරන්නත් ලිපිඩ වැදගත් වෙනවා. අපේ ඇඟේ විතර නෙවෙයි මුගාක් සත්තුන්ගේ ඇඟේ එහෙම ලිපිඩ ස්තරයක් තියෙනවා ජල සංරක්ෂණය කරන්න.
ඒ වගේම දැන් අපි පක්ෂීන් එහෙම ඒ කියන්නේ දැන් අපි කියන්නේ ක්ෂීරපාහීන්. ඊට අමතරව පක්ෂීන් එහෙම අචලතාපී සතුන්. අචලතාපී කියලා හඳුන්වන්නේ පරිසරයේ උෂ්ණත්වයට අනුව ශරීරයේ උෂ්ණත්වය වෙනස් කරගන්නේ නැති සතුන්. අපි පරිසරයේ උෂ්ණත්වයට අනුව අපේ ශරීරයේ උෂ්ණත්වය වෙනස් කරගන්නේ නැහැ. ඒ හින්දා අපි අචලතාපීන් වෙනවා. මේ අචලතාපී සත්වයන්ගේ හැමට යටින් තියෙනවා අදස්චර්මීය මේද ස්තරයක්. ඔය අදස්චර්මීය මේද ස්තරය මගින් අපිට අධික උෂ්ණත්ව වලින් සහ අධික සීතලෙන් බේරෙන්න පුළුවන්. මෙතන මේ අධික උෂ්ණත්වය කියලා හඳුන්වන්නේ සෙල්සියස් අංශක 150 200ක් වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ ඇඟේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. සාමාන්‍ය ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. 37ට වඩා අපේ බාහිර උෂ්ණත්වය වැඩි වෙච්ච අවස්ථාවක හෝ අඩු වෙච්ච අවස්ථාවක අපේ ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ෙම පවත්වා ගන්න මේ අදස්චර්මීය මේද ස්තරය අපිට වැදගත් වෙනවා. අදස්චර්මීය මේද ස්තරය කියන්නේ හැමට යටින් තියෙන ලිපිඩ, ඒ කියන්නේ මේදයේ තියෙන ස්තරයක්. ඒ ස්තරය මගින් ඒක තාප පරිවාරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. තාප පරිවාරකයක් කියන්නේ එළියෙන් කොච්චර ලොකු උෂ්ණත්ව වෙනසක් තිබ්බත්, ඒ කියන්නේ එළියේ තියෙන, ඒ කියන්නේ ශරීරයේ පිටින් තියෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ට වඩා අඩු වුණත් වැඩි වුණත් ඒක ශරීර අභ්‍යන්තරයේ දැනෙන්න නොදී ශරීර අභ්‍යන්තරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ෙම පවත්වා ගන්න එන්නේ. ඒ හින්දා තමයි ඒකට තාප පරිවාරකයක් කියලා කියන්නේ. එතනින් ගියාම අභ්‍යන්තර ඉන්ද්‍රියව ආරක්ෂාවට අර මම කලින් කියපු අදස්චර්මීය මේද ස්තරය තාප පරිවාරකයක් විදිහට විතරක්ම නෙමෙයි, ෂොක් ඇබ්සෝබ් එකක් විදිහට, ඒ කියන්නේ කම්පන අවශෝෂකයක් විදිහට ක්‍රියා වෙනවා. ඒ අදස්චර්මීය මේද ස්තරය විතරක් නෙමෙයි, අපේ ඇඟේ ඉන්ද්‍රියන් වටේටත් තියෙනවා වෙනම මේද ස්තර. ඒ මේද ස්තර වලින් අපේ ඇඟට ලැබෙන කම්පන වලින් ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්නවා. ඒ කියන්නේ අපේ ඇඟට අපි දුවද්දි පනිද්දි වැටෙද්දි එහෙම අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්නේ ඒ ඉන්ද්‍රියන් වටේට තියෙන සහ චර්මයට යටින් තියෙන මේද ස්තර වලින්. එතනින් ගියාම දැන් කලින් මම සඳහන් කරා හෝමෝන විදිහට අපේ ඇඟේ ක්‍රියා වෙන්නේ ප්‍රෝටීන කියලා. ඒ වුණාට සමහර හෝමෝන සංශ්ලේෂණය වෙන්නේ. සංශ්ලේෂණ වෙනවා කියන්නේ ජෛවීය වශයෙන් නිපදවන්න ලිපිඩ ඕන වෙනවා. විශේෂයෙන් ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරෝන් වගේ ලිංගික හෝමෝන, එතනින් ගියාම කෝටිසෝල් වගේ හෝමෝන සංශ්ලේෂණයට ලිපිඩ ඕන වෙනවා. අවසාන වශයෙන් ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව ගැන අපි කතා කරොත් එහෙම ලිපිඩ හඳුනා ගන්න අපිට ඕන වෙනවා පරීක්ෂණ නලයක්. ඊළඟට මොකක් හරි ලිපිඩ තියනවා කියලා හිතන ආහාර සාම්පලයක්. මම මෙතන පොල් තෙල් කියලා සඳහන් කරලා තියෙනවා. පොල් තෙල් නැත්නම් මාගරින් හරි බටර් හරි තල තෙල් හරි එළඟි තෙල් හරි මොනවා හරි ලිපිඩ තියෙන ආහාර සාම්පලයක්. ඊළඟට සුඩාන් 3 ප්‍රතිකාරකය. සුඩාන් 3 සමහර අය සුඩෑන් 3 කියලාත් කියනවා. සුඩෑන් 3 ප්‍රතිකාරකය අපිට ඕන වෙනවා. මේක සරල පරීක්ෂණයක්. අපිට කරන්න තියෙන්නේ පොල් තෙල් හරි අපි ගන්න මොකක් හරි ආහාර සාම්පලය ද්‍රාවණයක් විදිහට, ජලීය ද්‍රාවණයක් විදිහට නෙමෙයි, ද්‍රාවණයක් විදිහට. පොල් තෙල් කියන්නේ කොහොමද ද්‍රාවණයක්නේ. අන්න ඒ වගේ පොල් තෙල් හරි මාගරින් හරි බටර් හරි නා ඒක තියවෙන්න තියලා ඒ ද්‍රාවණය කෙලින්ම ටෙස්ට් ටියුබ් එකකට දානවා. ඒකට සුඩෑන් 3 ප්‍රතිකාරකයෙන් බින්දු කිහිපයක් දානවා. එතකොට අපිට මේ මම දකුණු පැත්තේ දාලා තියෙන විදිහේ නිරීක්ෂණයක් ලැබුණොත්, ඒ කියන්නේ තෙල් ස්තරේ රතු පාට වුණොත් එහෙම අපිට කියන්න පුළුවන් ඒකේ ලිපිඩ තියෙනවා කියලා. ওই විදිහේ නිරීක්ෂණයක්, ওই විදිහේ ප්‍රතිඵලයක් අපිට ලැබුණේ නැත්නම් අපිට කියන්න පුළුවන් ඒ ආහාර සාම්පලයේ ලිපිඩ නැහැ කියලා. ඒක හරි සරල පරීක්ෂණයක්. ඒ පරීක්ෂණයෙන් අපිට හොයාගන්න පුළුවන් ඒ ආහාර සාම්පලයේ ලිපිඩ තියෙනවද නැද්ද කියලා. මෙතනින් මම මේ වීඩියෝ එක නතර කරනවා. මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස මම ඉක්මනටම රිලීස් කරනවා. ඒ දෙවෙනි කොටසේ මම නියුක්ලියික් අම්ල ගැන, ඒ වගේම ජලය, ඛනිජ ලවණ ගැන එහෙම කතා කරනවා. කියන්නේ මේ පාඩමේ ඉතුරු කොටස මම ඊළඟ වීඩියෝ එකකින් තමයි කතා කරන්නේ. ඒ වීඩියෝ එක මම දානගම් මගේ channel එක subscribe කරන්න, like කරන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් කරන්න. මම ඒ කමෙන්ට් වලට උත්තර දෙනවා. ඒ හින්දා ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, එහෙම නැත්නම් මොකක් හරි යෝජනාවක් තියෙනවා නම්, එහෙම නැත්නම් මම කරපුවේ අවුලක් හරි මොකක් හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒ කමෙන්ට් කොහොම කියවනවා. ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් අහලා දිව්වොත් මම ඒවට උත්තරයක් දෙනවා.
එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.